අපේ දූ දරුවන්ට කන්දරුලට සහ සීලම අපේ රටේ දූ දරුවන්ට විශේෂයෙන් මෙවර අපොස අධ්‍යාපන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට Earls Education Foundation එක යටතේ සාමාන්‍ය පෙළට අවශ්‍ය විෂයන් කීපයක YouTube නාලිකාව හරහා සජීවීව විවිධ විෂයන් ඉගැන්වීමට මේ වෙනකොට කටයුතු කරගෙන තියෙනවා. මේ ආරම්භයේ ගිය සතියේ ගත්තා. ඉතින් පුතාලා ඔයාලට අද දින මම සම්බන්ධ වෙන්නේ 10 වසර 11 වසර සියලු දරුවන්ට ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය නැත්නම් අපේ භාෂාවෙන් අපි දරුවන් පුරු විවාහයේදී භාවිත කරන වචනේ තමයි කොමර්ස්. එතකොට පුතේ මුලින්ම මා දන්න දරුවනුත් ඉන්නවා විශාල සංඛ්‍යාවක්. ඒ වගේම නොදන්නා පිරිසකුත් ඉන්නවා. අපි කවුද කියන එකත් මුලින්ම හඳුල්ලා දෙන්න ඕනේ. එතකොට මම මා ගැන විශාල දෙයක් පැහැදිලි කරගන්න අවශ්‍ය නැහැ. නමුත් පුතාලට මම ඉක්මනින් කරගෙන ගිහිල්ලා අපේ වැඩේ පටන් ගන්නවා. එතකොට පුතේ අපි අපේ විෂය සාමාන්‍ය පෙළ දූ දරුවන්ට මම මේ සුදුසුකම් ගැන මම ඉතින් ඔබට තිරේ ඉක්මනින් පෙළ ගස්සගෙන යන්නම්. මාව Earls Education පදනමට සම්බන්ධ කරගන්න හේතුව විශේෂයෙන් රජයේ ගුරුවරයෙක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දෙකේම පාසල් ගුරුවරයෙක් වශයෙන්ම වෘත්ති විභාගවල උගන්වන ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන නිසා. ඉතින් මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ගුණසේකර මැතිතුමාට මට මේ අවස්ථාව ලබා දීමක් සම්බන්ධයෙන් සහ අපේ මහනුවර නගරේ ඉන්න ප්‍රධානම ගුරු මණ්ඩලයත් එක්ක එකට වැඩ කරන්න මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයි. ඊට පුතේ අපි මේ සුදුසුකම් ටික මම ඉක්මනට යවාගෙන යමන්නම් අපි පාඩමට සම්බන්ධ වෙනවා. හරි. මෙතන විශේෂයෙන් මෙන්න මේ අවසාන කොටසේදී අපි දැක්කදී තමයි වසර 17ක් පාසල් අධ්‍යාපනය තුළ සහ පෞද්ගලික ඉගැන්වීම් ක්‍රමය තුළ විශාල අත්දැකීම් කොටසක් මුල් කරගෙන විශාල ප්‍රතිඵල සංඛ්‍යාවක් පෙන්නපු ගුරුවරයෙක් හැටියට ඔබට ඔබ පෙනී සිටිනවා. එහෙමනම් අපි පුතේ සාමාන්‍යයෙන් ඔබට විභාගයේ අපි දන්න කාලයක තිබිලා තියෙන්නේ සාමාන්‍ය පෙළ දරුවන්ට දෙසැම්බර් මාසය තුල. නමුත් ලෝකයේ සහ රටේ පැවතිච්ච විවසනයත් එක්ක අපේ විභාගේ කල් ගිහිලා තිනවා. අපේ දරුවෝ දන්නවා අපි දැනට ආරංචි විදිහට පෙබරවාරි මාසේ සමහරට මාර්තු වෙනකන් කල් යන්නත් ඉඩ තියෙනවා. දැන් මේනකොට අපේ 11 වසරේ ඉන්න දූ දරුවන්ට 10 වසර සිලබස් එකත් සමහරට අමතක වෙලා ඇති. අපි දන්නා පුතේ 10 වසර සිලබස් එකේ මාතෘකා 12ක් තියෙනවා. අපි චුට්ටක් ඒවා මතක් කරගෙන අද දවසේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. 10 ශ්‍රේණිය අපි පුතේ තියෙනවා පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම. ඔයාලට මතක ඇති. සමහරට දැන් මතක් වෙනව ඇති. එමනම් දෙවෙනි මාතෘකාව තමයි පුතේ ව්‍යාපාර පරිසරය. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පුතේ ව්‍යාපාර සංවිධාන. එතකොට වාණිජ්‍ය අංශයේ මුල ආරම්භයේ පටන් ගන්න පුතේ 10 වසර. සමහර දූ දරුවා 10 දී අපේ වාණිජ්‍ය විෂය තෝරගෙන 11 වසරේදී සාමාන්‍ය පෙළ හොඳට සමත් වෙලා උසස් පෙළත් වාණිජ්‍ය හදාarලා විශ්වවිද්‍යාල ඉහළ උපාධියක් ලබාගෙන ඉහළ අපේ රටේ රැකියා කරන දරුවන් අවුරුදු 17 තුල මාසතුව තියෙනවා. ඉතින් පුතේ අපි මේ බලන්න අපේ 10 වසර ශ්‍රේණියේ මාතෘකා තුල මාතෘකා 12ක් තියෙනවා. පළවෙනි මාතෘකා තුනම ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන. එතකොට අද අපේ අවශ්‍යතා හා උමනා සැපරීම සම්බන්ධයෙන් බිහි වෙන ප්‍රධාන සාධකය තමයි පුතේ අපි දන්නවා ව්‍යාපාර. ව්‍යාපාර නිසා මිනිසුන්ගේ අවශ්‍යතා උමනා නිර්මාණය වෙනවා. ඒ නිසා අපි මුලින්ම ඉගෙන ගන්න පාඩම් තුන ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන. මේ ටික අනිවාර්යෙන් අපේ පේපර් එකේ 11 වසර පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන් අපිට තියෙන පුතේ පළවෙනි ප්‍රශ්නේ. ඒකට අපි කියනවා case studies නැත්නම් සිද්ධි අධ්‍යයනය. ඒ සිද්ධි අධ්‍යයනය දීලා අපෙන් ප්‍රශ්න 10ක් අහනවා. එක ප්‍රශ්නයකට පුතේ අපිට ලකුණු 10ක් හම්බ වෙනවා. 10 වැඩි කිරීම ලකුණු 2 කියන්නේ ලකුණු 20ක්. මේ 10 වසරේදී ගොඩක් දූ දරුවන් මුලින් ඉගෙනගෙන මේක අතහැරලා දානවා. 11 වසරේ යනකොට අපි ගිණුම් කරන කොටස වැඩි වෙනකොට ඒකට අපි අවධානය යොමු කරන්න ඕනේ. නමුත් මෙතන මේ විශාල ලකුණු සංඛ්‍යාවක් මේ ටිකෙන් අපිට ලැබෙනවා. ඒ නිසා අපි මම බලාපොරොත්තු වුණා
අද දවසේ කතා කරන්න මේ ව්‍යාපාර සංවිධානය. ගොඩාක් දූ දරුවන්ට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ව්‍යාපාර සංවිධානවල ඒක ආරම්භය කොහොමද? ඒ වගේ තියෙන ලක්ෂණ මොනවද? ඒවට බලපාන පනත් වල තේරුම් කොහොමද? ඒවට පනත් වලින් මොන විදිහටද බලපාන්නේ? නීති රීතීන් මොනවද කියන එක තමයි වැඩිදුර මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට. අනිත් මාතෘකාවත් අපි බලමු පුතේ. 4 වෙනි මාතෘකාව වන්න ගිණුම්කරණය. සමහර විෂයන් පුතේ අපි එක වසරේ ඉඳන් ඉගෙනගෙන එනවා උඩට. නමුත් ගිණුම්කරණය අපි මුල ආරම්භය ඉගෙන ගන්නේ 10 වසර 4 වෙනි පාඩමෙන්. ඒතර ගිණුම්කරණය හැඳින්වීම, 5 වෙනි පාඩම පුතේ ගිණුම්කරණ සමීකරණය, 6 වෙනි පාඩම ගණුදුණු වල දිත්ත බලපෑම. මම ඔයාලට කිව්වා 10 වසර මාතෘකා 12ක් තියෙනවා. අපි ඊළඟ පිටුවට යනවා. එතකොට පුතේ ඊළඟ පාඩමට ඊළඟ 7 වෙනි එක මූලික සටහන් පොත්. 11 වසරේ ඉන්න දූ දරුවන් මේ වෙනකොට මුදල් පොත, සුළු මුදල් පොත, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය, බැංකු ගිණුම් මේ වෙනකොට ගොඩක් දේවල් හදාarලා හමාරයි. නමුත් අපිට තියෙන දේ තමයි අපි ප්‍රශ්න පත්‍රය ලියනකොට සමහර දූ දරුවන්ට ගිණුම්කරණයේදී සමහර වෙලාවට අපිට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. අපේ අතින් සමහර සුළු අත්තරදීන් සිදු වෙනවා. ඉදිරි දවස්වල මම බලාපොරොත්තු වෙනවා ගිණුම් කරන කොටසුත් කරන ගමන් ව්‍යාපාරදින කොටසුත් කරන්න. මොකද අපේ විෂය අපි කොමර්ස් කිව්වට වාණිජ්‍ය කිව්වට පුතේ අපේ විෂය දිගුණමක් තියෙනවා. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. ඉතින් මේ දැක්කද අපි 4 වෙනි පාඩමේ ඉඳන් මේ දක්වා දිගටම තියෙන ගිණුම් කරන මූලික සටහන් පොත් ටික ඊළඟට 8 වෙනි එක මුදල් පොත හා සුළු මුදල් පොත, බැංකු ගිණුම් සහ බැංකු සද්ද විස්තරය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය, 11 වෙනි එක ශේෂ පිරික්සුම. ඔන්න දැන් ටික ටික මතක් වෙනවා. අපි මුදල් පොතක් හදලා නැත්තම් මූලික පොත් හදලා ලෙජරයට පිටපත් කරලා සීලොම් ගිණුම් තුලනය කරලා සෑම ගිණුමකම ශේෂය හර පැත්තෙන් හෝ බැර පැත්තෙන් ඉදිරියට ගන්නවා. ඒ ශේෂ අරගෙන අපි හදනවා පුතා ට්‍රයල් බැලන්ස් එකක්, ශේෂ පිරික්සුමක්. අපි දැනට දන්න විදිහට අපි හරියටම සංඛ්‍යා දෝෂ නැතුව සීලොම ගිණුම් හර බැර කරලා සීලොම් ගිණුම් හරියටම තුලනය කරලා ගණිතමය දෝෂ නැතුව ශේෂ පිරික්සුමට දැම්මහම අපි දන්නා පුතාලා හර තීරුව සහ බැර තීරුව කියලා දෙකක් තියෙනවා. ගිණුම් කරන පදනමක් තියෙනවා, වත්කම් සහ වියදම්. ඒ වත්කම් සහ වියදම් වල සීලම ගිණුම් වල ශේෂ අපි දන්නා පුතාලා රීතියක් තියෙනවා ගිණුම් කරන්නේ වැඩිවීම හර. ප්‍රාග්ධනය, වගකීම් ආදායම්. ඒ තුනේම ශේෂ වැඩිවීම බැර. එතකොට ශේෂ පිරික්සුමට දැම්මට පස්සේ පුතේ සාමාන්‍යයෙන් අපි දන්නවා හර පැත්තේ අයික්කයි බැර පැත්තේ අයික්කයි සමාන වෙනවා. එතකොට අපි හිතනවා අපි මේ දක්වා හදපු ගිණුම් වල කිසිදු සංඛ්‍යා දෝෂයක් නැහැ. මට මතකයි මෑතක ප්‍රශ්න පත්‍රයක ෆස්ට් පේපර් එකේ තිබ්බ පුතේ ශේෂ පිරික්සුම සකස් කිරීමේ මූලික අරමුණ කුමක්ද? උත්තර 4ක් දීලා තියෙනවා. උත්තරේ මොකද්ද? ගණිතමය දෝෂ නිවැරදිතාවය නැත්නම් සංඛ්‍යාමය දෝෂවල නිවැරදිතාවය තහවුරු කරගන්න තමයි අපි එක හදන්නේ. ඊට පස්සේ 12 වෙනි පාඩම ගිණුම් කරන්නේ වැරදි නිවැරදි කිරීම. මේක නිර්මාණය වෙන්නේ පුතා මෙන්න මේ පොදු ජර්නලේ හරහා. පොදු ජර්නලේ විවිධ ප්‍රභේදන තියෙනවා. ඒක එක ප්‍රභේදනයක් තමයි පුතේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. ගොඩක් පුතාලා ඒ සම්බන්ධතාවය අර මං කිව්වේ පුතේ මූලික පොත්, මූලික සටහන් පොත්, මුදල් පොත, සුළු මුදල් පොත, ගැනුම් ජර්නලේ, විකුණුම් ජර්නලේ මේ පොදු ජර්නලේ පුතේ ප්‍රභේද තියෙනවා. ආරම්භක සටහන්, ස්ථාවරවත්කම් ණයට ගැනීම හා ණයට විකිණීම, වැරදි නිවැරදි කිරීම, පියවීමේ සටහන්, ගැලපුම් සටහන්. ඔන්න දැන් මේ වෙනකොට සමහර දූ දරුවා 11 වසර හදනවා පුතේ අවසාන මූල්‍ය ප්‍රකාශන. ඒ අවසාන මූල්‍ය ප්‍රකාශන හදන්න විභාග ගානක් එන්නේ පුතා ගැලපුම් සටහන්. ඒ ගැලපුම් සටහන් සීළු දේවල් ඔක්කොම අයිති වෙන්නේ පුතේ මේ පොදු ජර්නලේ ප්‍රභේදන වලට. එමනම් අපි 10 වසර අපි දන්නවා එතකොට මාතෘකා 12ක් තියෙනවා. අපි පුතේ නැවත දැන් මතක් කරගන්නවා 11 ශ්‍රේණියේ මාතෘකාව. 11 ශ්‍රේණියේ මාතෘකා 8යි තියෙන්නේ. ඒකේ පළවෙනි මාතෘකාව අපි ගන්නවා වෙළඳාම සහ උපකාරක සේවා. හරියට නිකන් අපි සමීකරණයක් ගත්තොත් සමීකරණේ අපි වාණිජ්‍යයේ මේ විෂය වාණිජ්‍යයේ සමානයි වෙළඳාම ධන උපකාරක සේවා. හරි. එතකොට පුතේ වෙළඳාම යටතේ අපි කතා කරනවා දේශීය වෙළඳාම, විදේශීය වෙළඳාම. ඒ දේශීය වෙළඳාමේ කොටස් දෙකක් අපි කතා කරනවා සිල්ලර වෙළඳාම සහ පුතේ තොග වෙළඳාම. එතකොට විදේශීය වෙළඳාම යටතේ අපි කතා කරනවා ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම. ඊට පස්සේ මේ උපකාරක සේවා. මේ උපකාරක සේවා යටතේ
අපි කතා කරනවා බැංකු රක්ෂණය ප්‍රවාහනය sannivedana. තව තියෙනවා ගබඩාකරණය උසස් පෙළට එහෙම තිබ්බට සාමාන්‍ය පෙළට තියෙන උපකාරක සේවා හතරයි. ඉතින් පුතේ මේ අපි අර මේ දෙක සමීකරණයක විතර මේක කතා කරොත් වෙළඳාම ධන උපකාරක සේවා සමානයි වාණිජ්‍යයට. එහෙනම් 11 වසරේ පළවෙනි පාඩම වාණිජ්‍යයේ පුළුල් සාධක ටික තමයි කතා කරන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි පාඩමට එනවා. අන්න කළමනාකරණය. අලුතෙන් එකතු වෙච්ච මාතෘකාවක් අලුතෙන් කොට අවුරුදු 4ක් 5ක් පරණයි. අපේ 11 වසර කළමනාකරණය. මේකේ මූලිකම සංකල්ප හතර සැලසුම්කරණය, සංවිධානකරණය, පාලනය, මෙහෙයවීම ඔය පද හතර මූලිකම ටික. උසස් පෙළට අපි කොමර්ස් කරොත් එහෙම ව්‍යාපාර අධ්‍යයනයේදී 13 ශ්‍රේණියේ 12 වෙනි පාඩම තමයි කළමනාකරණය, බිස්නස් මැනේජ්මන්ට් ලොකුම කොටසක් අපි කතා කරනවා. ඔයාලට එකෙන් ඊටාම සුළු ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට පුතේ අපි කතා කරනවා අලෙවිකරණය. ඒකෙත් අපි කතා කරනවා 4Ps P අකුරු හතරක්. අලෙවිකරණ සංකල්ප හතරක්. price, product, promotion, place. ඒකෙත් අලෙවිකරණයේ මූලිකම හරය අලෙවිකරුවෙක්ගේ ඇසින් පාරිභෝගිකයට භාණ්ඩ විකුණනකොට අවධානය යොමු කරන පද හතරක්. අපි ඒකට කියනවා මාකටිං මික්ස් අලෙවි මිශ්‍රය. ඒ පද හතර ගැන තමයි වැඩිපුර ඔයාලගෙන් අහන්නේ. ඊළඟට පුතා හතරවෙනි එක ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන. ඔන්න ඔයාලගේ සාමාන්‍ය පෙළ කොමර්ස් පේපර් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බෙන ගාන තමයි ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන. මේකට සම්බන්ධ වෙනවා පුතා මෙන්න මේ ගැළපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන. හරිද? මේ පාඩම තමයි පුතා ඔයාලේ ළමයින්ට කොමර්ස් වල තියෙන ලොකුම කොටස. උදාහරණයක් ගත්තොත් දෙවෙනි පේපර් එකේ අන්තිම ප්‍රශ්නේ බොහෝ දුරට එන්නේ මේකේ. මූල්‍ය ප්‍රකාශන කියලා අපි හදනවා තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයක ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. ඒ සමස්තයට අපිට හම්බ වෙනවා පුතේ ලකුණු 12ක්. ඒ වගේම ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 40ක් තියෙනවා. ප්‍රශ්න 40න් අන්තිමට 30 ඉඳන් 40 දක්වා ප්‍රශ්න 10ටත් මේ කොටසෙන්ම තමයි තව ලකුණු ප්‍රශ්න 10ක් හැදෙන්නේ. එතකොට එතනත් ලකුණු 10යි. දෙවෙනි පේපර් ප්‍රශ්න පත්‍රය අනිවාර්ය ලකුණු 12යි. එතකොට පුතේ ලකුණු 22ක්. ඔයිට අමතරව ගැළපුම් සටහන් සහිත මෙන්න මේවා යටතේ තියෙන උපකොටස් වල දිත්ත සටහන් වල ෆස්ට් පේපරේ තව ප්‍රශ්නද. ඒ කියන්නේ හැමදාම පේපර් එක පුතේ සමස්ත පේපර් එකේ ලකුණු 22කට වැඩි ප්‍රමාණයක් තියෙනවා හැමදාම මේ පාඩම. 11 වසරේ තියෙන ලොකුම accounts පාඩම තමයි මේක. ඒ වගේම ඊට පස්සේ පුතේ 6 වෙනි එක ලාභ අරමුණු කර නොගත් සංවේදන. මේක අපි ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරනේ. මේක පුතේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන. ඒක ඉතා සරලයි. මේක තේරෙන ළමයෙකුට මේක තේරුම් ගන්න ඉතාම ලේසි. අපි දන්නවා සමිති සංවිධාන ගත්තොත් එක එක අරමුණු දින ප්‍රධාන වශයෙන් ලාභ අරමුණු කර නොගත්. ඒ වගේ හදන ගිරුම් ඒක ඉතා ලේසි පාඩමක්. අපි ඉදිරියේදී කතා කරනවා. ඊළඟට පුතේ නිෂ්පාදන පිරිවෙල. භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී හරියටම එකක් නිෂ්පාදනය කරද්දී ඒ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය තියෙනවා. ඒ ගිය සියලු වියදම් වල එකතුව. ගිය සියලු වියදම් වල එකතුවට කියන අපි වචනයක් පොතේ පිරිවැය. එහෙනම් එකක් හදන්න ගිය පිරිවැය කොහොමද? අපි ලාභය කීයක් තීරණය කරනවද? එකක් විකුණන්නේ කීයටද? අන්න මේකෙන් ඉගෙන ගන්න. මේකත් හරි ලේසි පාඩමක්. අවසානයේ පොතේ ආයෝජනය. අපේ රටට ගැලපෙන හොඳ මාතෘකාවක් ආයෝජනය. අපි දැක්ක පහුගිය දවස්වල සමහර මිනිස්සු පෞද්ගලික මූල්‍ය ආයතන වල Taman සල්ලි දාලා ඒ සල්ලි ගන්න ගියාම යෙදුව මුදලෙන් කොටස හම්බ වෙනවා. පොලිය නැහැ. ස්ට්‍රයික් කරන්න ඕනේ. පාරවල් ගානේ වෙලෙනවා. උසාවි යනවා. ඇයි Taman සමහරට දෙයක් ආයෝජනය කරද්දී අපි දන්නා පුතේ හැම කෙනාම කොමර්ස් කළා නැහැ. ආයෝජනය කරද්දී සමහර මිනිස්සු හිතන්නේ ලැබෙන ප්‍රතිලාභය ගැන විතරයි. ආයෙ හිතන්නේ නැහැ ආපසු මේ මුදල ගන්න පුළුවන්ද? ඒකේ සුරක්ෂිතතාවය මොකද්ද? ඒ ආයතනයේ ලියාපදිංචි ආයතනයක්ද? ඒ නිසා අන්න ආයෝජනයේ මාතෘකාව කාලන වශයෙන් ඉතා වැදගත් මාතෘකාවක්. අපි ගාව සතු තියෙන මුදලක් අපි යෙදුවහම අපිට හරියට මේ මුදලේ සුරක්ෂිතභාවය, නීති අනුකූලභාවය, ප්‍රතිලාභ ලැබීමේ නියතතාවය හරියටම කොහොමද අපි ආයෝජනය කරන්නේ? ඒ දේවල් ගැන ඉගෙන ගන්නවා. විශේෂයෙන් අපිට ඇහිලත් ඇති සමහර විට භාණ්ඩකර බිල්පත්, භාණ්ඩකර බැඳුම් කර විවිධ වංචාවන් ඒ ගැන කතා නොකරෙමු. නමුත් ඒවා මොනවද කියන ඒවා මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා. හරි. දැන් එහෙමනම් පුතේ අපි පොඩි අවබෝධයක් ලබා ගත්තා. 10 වසර මාතෘකා 12යි, 11 වසර මාතෘකා 8යි. අපේ 11 වසර සාමාන්‍ය පෙළ විභාගනේ දරුවෙකුට ඒ පාඩම් ටිකෙන් තමයි අපේ විභාග ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. එවනම් අපි ඊළඟට යනවා මෙහෙම අදහසකට.
මම ඔයාලට කිව්වා පුතේ අර අද දවසේ පටන් ගන්න වැදගත්ම මාතෘකාවක් තමයි බිස්නස් ස්ටඩීස් වල ව්‍යාපාර අධ්‍යයන කොටසේ ලකුණු වැඩියෙන් එන මාතෘකාවක් තමයි පුතේ 10 වසර 3 වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. අර මං කිව්වා දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20යි. ඒ කේස් ස්ටඩීස් එකේ වැඩිපුර ළමයින් 20න් ලකුණු ගන්නේ ලකුණු 8යි, 7යි, 12යි සමහර අය 20න් 20ම ගන්න අයත් තියෙනවා. ඒකම වෙන්නේ ඒ මූලික ලක්ෂණ වාසිය වාසි 50 වල තියෙන දැනුම අඩුකම. මම අද බලාපොරොත්තු වෙන්නේ මේ පාඩමේ මූලික හරය පැහැදිලි කිරීම. හිමින් ඉදිරියට දිගට මේ කොටස් ටික කතා කරනවා. ඊට පස්සේ ගිණුම් කරන්නේ අවශ්‍යතාවය අනුව අපි පෙළගස්සනවා පාඩම් ටික. එමුනම් පුතේ ව්‍යාපාර සංවිධාන. අපිට මේ පාඩමක යටතේ කතා කරන ප්‍රධාන කරුණු ටික බලන්න. ව්‍යාපාර සංවිධාන වර්ග පිළිබඳ තොරතුරු. මම හිතන මේ ටික පැහැදිලි. මේ ටික ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු, සමූපකාර සමිති සංවිධාන. එක එක ව්‍යාපාරවල මූලික නිර්වචනයන්, ඒ වගේම මේ වගේ මූලික ලක්ෂණ. එතකොට හොඳ ව්‍යාපාරයක් අපි තෝරගන්නවා නම් අපි මොනවද සැලකිලිමත් වෙන කරුණු? ඒකේ තියෙන පරමාර්ථ, පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කරනවා. ඒ වගේම මේ වගේ කළමනාකරණය කරන්නේ කවුද කියන එක අපි කතා කරනවා. ඒ වගේම අපි ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද? ඒක සඳහා අනුගමනය කරන ක්‍රියාපටිපාටි, ලියාපදිංචි කිරීමේ ලියවිලි, ලියාපදිංචි කිරීමේ ලබාගත හැකි ප්‍රයෝජන අපි ඔය ටික කතා කරනවා. හරි. එහෙමනම් පුතේ අපි අන්න ව්‍යාපාර සංවිධානයක මූලික තොරතුරු. ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකක්ද? ඒක සංවිධානයක් වෙද්දී ඒකේ තියෙන ලක්ෂණ මොනවද? ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා අර එකින් එක ව්‍යාපාර සංවිධාන වෙනස් වෙන විදි සාධක මොනවද? එහෙමනම් ව්‍යාපාර සංවිධානයක් ලෙස හඳුන්වනකොට අපිට පුතේ අනිවාර්යෙන් ව්‍යාපාර සංවිධානයක අරමුණක් තියෙන්න ඕනේනේ. මම තනියෙන් ප්‍රාග්ධන යොදවලා මම ව්‍යාපාරයක් පටන් ගන්නවා. එතකොට ඒකේ අපි දන්නවා මට තියෙන අයිතිය. ඒකට අපි කියන පුතා හිමිකාරීත්වයේ තනි පුද්ගලික සතු ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර. එතකොට කළමනාකරන තීරණ ගන්නේ මම. ඒක හරි හෝ වැරදි වෙන්නේ මට. සමහර වගකීමක් දරන්න සිදුනහම ඒ වගකීම අසීමිතව දරන්න සිදු වෙන්නේ මට. ලාභයක් ආවොත් තනියම මට භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම අලාභයක් ආවොත් ඒ විඳලා ගන්නත් වෙනවා. සමහර අවස්ථාවලදී තනි පුද්ගලයෙක් වුණත් ඔහුට අරමුණක් තියෙනවා. නැත්තම් කිසියම් පරමාර්ථයක් තියෙනවා. ඔහු භාණ්ඩයක් හෝ සේවයක් සපයනවා. ඔන්න ඔය ලක්ෂණ ටික එකතු වුණාට පස්සේ එක සංවිධානයක්. තනි පුද්ගලයෙක් වුණත් එක සංවිධානයක්. අපි දන්නවා හවුල් ව්‍යාපාරයක අවමේ සිටිතු දෙන්නෙක් ඉන්නවා. උපරිමයේ 50යි. එතකොට හවුල්කරුවෝ දෙකත් 20ත් අතර කීපයක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් පටන් ගත්තාම ඔහුම පොදු පරමාර්ථයක් ඉටු කරගන්න සන්දානගත වෙනවා. ඒකත් එක්තරා සංවිධානයක්. එතකොට පුතේ ව්‍යාපාර සංවිධාන නිකං සංවිධානයක් තියෙනවා. ව්‍යාපාර දැන් පාසල කියන්නේ එක්තරා සංවිධානයක්. ගමේ මරණාධාර සමිති කියන්නේ එක්තරා සංවිධානයක්. අපි කතා කරන්නේ ව්‍යාපාර සංවිධාන. එහෙමනම් පුතේ අනිවාර්යයෙන් වැදගත්ම දේ තමයි ව්‍යාපාර සංවිධානයක මෙන්න මේ අවශ්‍යතා හා ඕමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩා සේවා සැපීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒකරාශී වීම ව්‍යාපාර සංවිධානය. ඒ කියන්නේ එතකොට අන්න දැක්කද? අවශ්‍යතා ඕමනා සපුරන්න ඕනේ. එක්ක භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන එක. ඒ වගේම එක පුද්ගලයෙක් වුණත් ව්‍යාපාර සංවිධානය. සහ පුද්ගල කණ්ඩායම. මෙතන තනි පුද්ගල වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්, සමාගම් වෙන්න පුළුවන්. මේ වචන ටික මාකිස් කීමකේ දෙනවා. චූටි වචනයක් එහෙම වුණාට විශේෂයෙන් අවශ්‍යතා හා උමනා. විශේෂයෙන් අවශ්‍යතා හා උමනා. අවශ්‍යතා හා උමනා යටතේ පුතේ මෙන්න මේ වචනේ මම ඉරිගහන එක ඔබට පේනවා ඇති. ඒ වගේම භාණ්ඩ හා සේවා ඔබට පේනවා ඇති. පුද්ගලික හෝ පුද්ගල කණ්ඩායම. ඔන්න ඔය වචන ටික මාකිස් කීමේ පොතේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අනිත් වචන චුට්ටක් එහෙම වුණාට මෙන්න මේ මං කියන වචන ටික. පැහැදිලිද දන්නේ නැහැ ඔබට. මං චුට්ට එක වෙනත් පාට පෙන්නන මෙන්න මේ ටික. අවශ්‍යතා හා උමනා. භාණ්ඩා සේවා
සැපීම. පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායම. අන්න ඒක රාශි වුණාම අන්න ඒක තමයි පුතේ ව්‍යාපාර සංවිධානය. හරි. අපි පුතේ එහෙනම් ඊළඟ කොටසට අපි යනවා. මෙන්න මේ නිර්වචනය බලන්න. ඊළඟ නිර්වචනයට අපි යනවා. දැන් ඔන්න ව්‍යාපාර සංවිධාන හරහා තමයි පුතේ අපි කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්. වැඩිපුරම අපිට අර ප්‍රශ්න හැදෙන්නේ මේ ටිකේ. අපි එහෙමනම් පුතේ ඉස්සරහට යනවා. ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පදනම් තියෙන පුතේ අපි උසස් පෙළ දරුවන්ට නම් අපි පදනම් 8කටත් වැඩි ප්‍රමාණයක් උගන්වනවා. පරිමාණය අනුව, අරමුණ අනුව, හිමිකාරීත්වය අනුව, තාක්ෂණ ක්‍රමවේදය අනුව, අංශ අනුව, ස්වභාවය අනුව ඔය වගේ ගොඩක් කරුණු කතා කරනවා. පුතේ ඔයාලට තියෙන්නේ ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම පදනම් 3යි. ඒ පදනම් 3 යටතේ අයිති වෙන කරුණු මොනවද වෙන වෙනම හරියට මතක තියාගන්න ඕනේ. එහෙනම් මොනවද පුතේ පළවෙනි පදනම? පළවෙනි පදනම අපි ගන්නවා හිමිකාරීත්වය අනුව. හිමිකාරීත්වයක් ලැබෙන්නේ ව්‍යාපාර සංවිධානයක මොනවා කරාමද පුතේ? ව්‍යාපාරයට ප්‍රාග්ධන යෙදුවහම තමයි අපිට අයිතිය හම්බෙන්නේ, හිමිකාරීත්වය හම්බෙන්නේ. එහෙමනම් හිමිකාරීත්වය යටතේ අපි ඉදිරියේදී කතා කරනවා පෞද්ගලික අංශේ ව්‍යාපාර සහ පොදු අංශේ ව්‍යාපාර. හිමිකාරීත්වයේ පෞද්ගලිකව අපිට ගන්නත් පුළුවන්, පොදු අංශයටත් ගන්න පුළුවන්. පුතේ පොදු අංශය කියන්නේ මොන අංශයේද? රාජ්‍ය අංශය. ඔන්න පළවෙනි එක. ඊට පස්සේ පුතේ අපි දෙවෙනි එකට එනවා. අරමුණ අනුව කිව්වහමත් ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. අරමුණ අනුව කිව්වහමත් කොටස් දෙකයි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ඒකත් කොටස් දෙකකට බෙදලා ඒකෙත් තව උපසාධක අපි ඉගෙන ගන්නවා. ඊළඟට තුන්වෙනි එක අපි ඉගෙන ගන්නවා පුතේ පරිමාණය අනුව. මේක බෙදෙනවා සුළු හා මධ්‍යම පරිමාණයි, මහ පරිමාණයි. බලන්න පුතේ එහෙනම් සමහර ව්‍යාපාර සංවිධානයකට අයිති එක උදාහරණයක් දීලා අපෙන් අහනවා මොන පදනමටද අයිති වෙන්නේ? හිමිකාරීත්වය අනුවද, අරමුණ අනුවද, පරිමාණය අනුවද? මේ හැම එකම පුතේ කොටස් දෙකකට බෙදේ. හිමිකාරීත්වයවත් අයිතිය පෞද්ගලික අංශේ ව්‍යාපාර, පොදු අංශේ ව්‍යාපාර. අරමුණමත් ලාභ අරමුණු කරගත්, ලාභ අරමුණු කර නොගත්. පරිමාණය අනුව සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ සහ මහ පරිමාණ. රයිට්. එහෙනම් මෙන්න මේ යටතේ එන කරුණ තමයි පුතේ මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි ඉස්සරහට යනවා. ඊළඟට හිමිකාරීත්වය යටතේ ව්‍යාපාර මේ chart පුතේ ලියන්න එනවා. අපිට සමහර දරුවා මේ chart දැක්කම නිකන් සංකීර්ණයි වගේ හිතුණාට එකම කරුණ ටික හිමිකාරීත්වය මත ව්‍යාපාර සංවිධාන වර්ග කරන සාධක ටික තියෙනවනේ. ඔය සාධක ටිකම තමයි අරමුණ මතත් වර්ග කරලා දෙන්නේ. හැබැයි තැන් ටික පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙනවා. මම මේ දෙක හොඳට පැහැදිලි කරන්න. අපි අදම මේක පුතේ මතක තියාගමු. එහෙනම් හිමිකාරීත්වය මත ව්‍යාපාර සංවිධාන වර්ග කරනකොට මම පුතා ඔයාලට කිව්වා ඉස්සෙල්ලා කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදෙනවා. හරි? කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදෙනවා. මොනවද මේ කොටස් දෙක කියලා අපි බලමු. මම කිව්වා මෙන්න මෙහෙම කොටස් දෙක. මම ඉස්සෙල්ලා මේ ලියන්නේ නෑ පුතේ මම බෙදෙන කොටස් දෙක. පෞද්ගලික අංශේ ව්‍යාපාර සහ පොදු අංශේ ව්‍යාපාර. ඊට පස්සේ පෞද්ගලික අංශේ ව්‍යාපාර පුතේ කොටස් 5කට බෙදෙනවා. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමුපකාර, සමිති සංවිධාන. ඊට පස්සේ පොදු අංශේවත් රාජ්‍ය අංශේ ව්‍යාපාර කොටස් 3කට බෙදෙනවා. කොටස් 3කට බෙදෙනවා. එකක් තමයි පුතේ මධ්‍යම රජය. මධ්‍යම රජය යටතේ කොටස් 3කට බෙදෙනවා. රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන යටතේ පුතේ කොටස් 3කට බෙදෙනවා. මේ අංශ තුනම රජය නියෝජනය කරනවා. පළාත් පාලන ආයතන. අපි දන්නා පුතේ ඔයාගේ ගම, ඔයාගේ ප්‍රදේශයේ අයිති වෙන පළාත් පාලන ආයතනයක් තියෙනවා. මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා. මෙයාලා යටතේ තියෙනවනේ ව්‍යාපාර, වෙළඳ සංකීර්ණ, කාපාක්, සුසාන භූමි, ඒ වගේම රජයේ ආදායම උපයනවා. එතකොට මේක තමයි ෆෝමැට් එක. හිමිකාරීත්වය යටතේ ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න කිව්වහම
අන්න එනවා මෙතන මොකද්ද පෞද්ගලික අංශය සහ පොදු අංශය. පෞද්ගලික අංශයේ කොටස් පහයි පුතේ. තනි පුද්ගල, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන. පොදු අංශය කියන්නේ මම පුතා කිව්වා රාජ්‍ය අංශය, මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. මධ්‍යම රජය යටතේ තියෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. පළාත් පාලන ආයතන යටතේ තියෙනවා මහනගර සභාව යටතේ තිබි ව්‍යාපාර, නගර සභාව යටතේ තිබි ව්‍යාපාර, ප්‍රාදේශ සභාව යටතේ තිබි ව්‍යාපාර. පැහැදිලිද? එhmenan අපි දැන් මේක පැහැදිලිව මෙහෙම කටුවට ඉගෙන ගන්න නැතුව අපි විනිවිදව හරියට පැහැදිලිව අපි ඒක ඉගෙන ගන්නවා. හරි? එහෙමනම් අපි බලමු මේක. මේක මතක තියාගන්න. විභාගෙට හිමිකාරීත්වය අනුවද, අරමුණ අනුවද, පරිමාණ අනුවද අහන්න කියන ඉස්සෙල්ලා බලන්න විභාගෙදී. පුතේ යන්න කොටස් දෙක මං කිව්ව දේ. පෞද්ගලික අංශය, රාජ්‍ය අංශයවත් පොදු අංශය. පෞද්ගලික අංශය මම පුතේ කිව්වා කොටස් පහයි. දැක්කනේ? ඒක පුද්ගල ව්‍යාපාර වලට තව නම් කියනවා තනි පුද්ගල ව්‍යාපාර, කේවල ස්වාමි ව්‍යාපාර. අන්න හවුල් ව්‍යාපාර. සංස්ථාපිත සමාගම්. ඇයි මේ සංස්ථාපිත? 2007 අංක 7 දරන සමාගම් 50 යටතේ පැහැදිලිව ලියාපදිංචි වූ සමාගම. සංස්ථාපිත කියන්නේ ලියාපදිංචි වූ. අන්න සමූපකාර සමිති, අන්න සමිති සංවිධාන. මං කිව්වා පහකට බෙදෙනවා. ඊට පස්සේ පොදු අංශයේ පුතේ මං කිව්වා කොටස් තුනකට බෙදෙනවා. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. මධ්‍යම රජය යටතේ කොටස් තුනකට බෙදෙනවා කියලා මං කිව්වා රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. පුතේ මම මේ පළාත් පාලන ආයතන යටතේ මං කිව්වා පළාත් පාලන ආයතන යටතේ මං කිව්වා මෙන්න මෙහෙම තව කොටස් තුනකට බෙදෙනවා. මෙන්න මේකත් කොටස් තුනකට බෙදෙනවා. කොටස් තුනකට. මහනගර සභා, මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා. හරි? හරි? ඒක ඇතුළත් කරන්න මගේ හැරීමක් වෙලා තියෙනවා. නමුත් පළාත් පාලන ආයතන යටතේ මහනගර සභාව යටතේ තිබි ව්‍යාපාර, නගර සභාව යටතේ තිබි ව්‍යාපාර, ප්‍රාදේශ සභාව යටතේ තිබි ව්‍යාපාර. ඔන්න පොතේ chart එක. හරිද? ඔන්න chart එක. මෙතන මේක අනිවාර්යම නෑ. ඔයාලගේ මට්ටමට මේ මට්ටම තිබ්බත් ඇති. ඔයාලගේ 11 රච්චු පොතේ ගත්ත පොතේ මේ ඔක්කොම ටික එකතු කරලා එකට දී. නමුත් ඒක පැහැදිලි නෑ. මෙන්න මෙහෙම වෙන් කරලා හඳුනා ගන්න. රාජ්‍යංශය යටතේ ව්‍යාපාර මෙන්න මෙහෙම තියෙනවා. ඔන්න ඔය ටික. මේ අපි කතා කරේ මොකක් ගැනද පුතේ? හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවේදන වර්ගකරන ආකාරය. හරිද? right. අපි පුතේ එහෙනම් ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා. දැන් හිමිකාරීත්වය අනුව මේ ටික බලා ගන්න හොඳට. ඔන්න මම ඔයාලට ඉදිරියේදී පෙන්වන පුතා දැන් ඊළඟ ප්‍රභේදනය තමයි ඊළඟ නිර්ණායකය තමයි අරමුණ අනුව ව්‍යාපාර සංවේදන වර්ග කරනකොට පුතේ මෙන්න මේ ටික මෙන්න මේ තියෙන ඒවා මෙන්න මේ ටික විවිධ තැන් වලට වෙනස් වෙනවා. අපි එහෙනම් ඊළඟට බලමු. දැන් අපි එනවා මොකද්ද පුතේ? අන්න අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරද්දී ඒකත් ඉස්සලාම් කොටස් දෙකකට බෙදෙනවා කොහොමද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ඉස්සෙල්ලකෙත් කොටස් දෙකකට බෙදුවා හිමිකාරීත්වය වෙනත් පොඩ්ඩක් මතක තියාගන්න උත්සාහ කරන්න පුතේ. පෞද්ගලික අංශ ව්‍යාපාර සහ පොදු අංශ ව්‍යාපාර. පෞද්ගලික අංශ ව්‍යාපාර කොටස් පහයි. මේක කොහොමද බෙදෙන්නේ? මේකෙත් ඉස්සලාම් කොටස් දෙකකට බෙදෙනවා පෞද්ගලික පොදු. කියන්නේ රාජ්‍ය අංශ කියන්නේ. මේ ඊට පස්සේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර යටතේ පෞද්ගලික සහ පොදු. දැන් පුතේ බලන්න අර හිමිකාරීත්වය යටතේ පෞද්ගලික අංශ ව්‍යාපාර කොටස් පහක් තිබ්බනේ. ඒකෙන් මේකට එනවා කීයද බලන්න? 3ක්. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සංස්ථාපිත සමාගම්. එතකොට කලින් එකේ මෙතන අඩුනේ මොකද්ද පුතේ? සමූපකාරයි සමිති සංවිධානයි. ඒක කොතනද යන්නේ බලමු. පොදු අංශ කියන්නේ රාජ්‍ය අංශය. මම ඔයාලට කිව්වා පුතා මධ්‍යම රජය යටතේ ඇති ව්‍යාපාර තියෙනවනේ 3ක්. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්.
ওই තුنين වඩා ප්‍රබල ලාභ අරමුණු කරගත්ත එක මොකද්ද? රාජ්‍ය සමාගමනේ. එහෙනම් ඒක මෙතනට එනවා. අන්න. එතකොට පුතේ මෙතන තිබ්බ ඉස්සෙල්ලා එකේ පහෙන් තුනක් මෙතන තියෙනවා. ඊට පස්සේ අන්න ලාභ අරමුණු කර නොගස් සංවේදන මේ පෞද්ගලික පොදු. ඒ නිසා ලේසියෙන් මතක තියාගන්න පුතුන් ඔයාලට. එවනම් පෞද්ගලිකයකට අන්න අර හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධානයේ කොටස් පහෙන් තුනක් මෙතන ඉතුරු කොටස් දෙක එනවා. අන්න ලාභ අරමුණු කර නොගත් එකේ පෞද්ගලික අංශය යටතේ සමූපකාර සමිති සහ සමිති සංවිධාන. එතකොට ඔයාලට මතක ඇති පුතේ පෞද්ගලික අපි මීට කලින් හිමිකාරීත්වයට යටතේ රාජ්‍යාංශීය ව්‍යාපාර කතා කරන්නේ. ඒක මධ්‍යම රජය යටතේ කොටස් තුනක් තිබ්බා. රාජ්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය සමාගම්. ඒකෙන් එකක් මෙතනට ආවා. එහෙනම් ඉතුරු දෙක අනිවාර්යෙන් මෙතනට එනවා. රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව. බලන්න කලින් එකේ තිබ්බ ටිකම තමයි ඒවත් ගොඩක් දුරට අඩු වෙලා මේ ටිකත් එතනට වෙනවා. අපිට කොයි chart එක හරිද කියන්න බෑනේ. සමහර වෙලාවල අහපු නැති අවස්ථාවක් තියෙනවා. හැබැයි ෆස්ට් පේපර් එක එතකොට මේ වගේ මොන හරි තැන් දෙකකින් කොටස් නිවැරදි කාණ්ඩය තෝරන්න අහනවා. අරමුණ අනුවත් අන්න අපි ඉගෙන ගත්තා මේ ටික. අපි තුන්වෙනි පදනමට යනවා. තුන්වෙනි පදනම කියන්නේ මොකද්ද පුතා? පරිමාණය අනුව. පරිමාණය අනුව. පදනම් තුනයිනේ. නිර්ණායක තුනයි. හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. එහෙමනම් ඒකේ කොටස් දෙකකට බෙදෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ සහ මහ පරිමාණ ව්‍යාපාර. මේක නිර්ණායකයක් ලෙස ගත්තට පුතේ හරියට ලෝකේ තාම බිහි වෙලා නැහැ. මෙන්න මේක තමයි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර. මෙන්න මේවා තමයි මහ පරිමාණ කියන්නේ. කෙනකින් අහලා බලන්න පුතේ. මොනවද මහ පරිමාණ ව්‍යාපාර? කොහොමද අපි සාධකේ දැන් මේක ස්මාර්ට් බෝඩ් එකක් කියලා මම පෙන්නන්නේ කොහොමද? මේකේ ක්‍රියාකාරකම් ටික දැක්කහම තේරෙනවා මේක ස්මාර්ට් බෝඩ් එකක්. ඉතින් සුළු හා මධ්‍යම පරිමාණ මොකෙන්ද මනින්නේ පුතේ? දැන් තනි පුද්ගල ව්‍යාපාරය නම් අයිතිකරු එක්කෙනයි. අවුල් ව්‍යාපාර නම් අයිතිකරු දෙකත් 20ක් අතර. කොහොමද මනින්නේ? නිර්වචන ඉදිරිපත් වුණාට පුතේ ලෝක බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව, කාර්මික සංවර්ධන මණ්ඩලය, සුළු හා මධ්‍යම පරිමාණ අමාත්‍යාංශය ඒ වගේ එක එක ආයතන විසින් පුතේ අවශ්‍යතාවය පරිදි නිර්ණායක ඉදිරිපත් කරාට සත්‍ය පැහැදිලිව පිළිගන්න පුළුවන් නිර්වචන නෙමෙයි. නමුත් අවශ්‍යතාවය මත නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ යටතේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තියෙනවා සාධක දෙකක් පුතේ. ප්‍රමාණාත්මක නිර්ණායක සහ ගුණාත්මක නිර්ණායක. ගුණාත්මක නිර්ණායක. සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් නිර්ණායක වලට අපි කියන පුතේ ප්‍රමාණාත්මක නිර්ණායක. එහෙම බැරි වට කියනවා ගුණාත්මක නිර්ණායක. උදාහරණයක් මම කියන්නම්. සේවක සංඛ්‍යාව මනින්න පුළුවන්. අන්න සමහර ආයතන තමන්ගේ අවශ්‍යතාවය පරිදි සේවක සංඛ්‍යාව 25ට අඩු. නැත්නම් සේවක සංඛ්‍යාව 50ට අඩු ව්‍යාපාර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර. අන්න විභාගෙදී අහපු නැති ප්‍රශ්න. පරිමාණය අනුව පුතේ ව්‍යාපාර බෙදනකොට ප්‍රමාණාත්මක නිර්ණායක යොදා ගැනීම. එවැනි ප්‍රමාණාත්මක නිර්ණායක දෙකක් නම් කරන්න. ඒ ප්‍රමාණාත්මක කියන එකේ අදහස තමයි සංඛ්‍යාත්මක මනින්න පුළුවන් ඒවා. එහෙනම් අන්න පුතේ සුළු හා මධ්‍යම පරිමාණ යටතේ අන්න ප්‍රමාණාත්මක සාධක තමයි සේවක සංඛ්‍යාව. ආයෝජිත ප්‍රාග්ධනය, ස්ථාවර වත්කම් වල වටිනාකම, ලාභ වටිනාකම, විකුණුම් පිරිවැටුම, නිෂ්පාදනය කරන ධාරිතාවය අන්න කියන්න පුළුවන්. ආයෝජිත ප්‍රාග්ධනය ලක්ෂ 5ට අඩු නම් අන්න සුළු හා මම නිකන් අදහස් ඔබට දෙන්නේ තේරුම් ගන්න. ආයෝජිත ප්‍රාග්ධනය ලක්ෂ 5ට අඩු නම් අන්න සුළු හා මධ්‍යම පරිමාණ. ලක්ෂ 5ට වැඩි නම් මහ පරිමාණ. ස්ථාවර වත්කම් වල වටිනාකම, සේවක සංඛ්‍යාව. ඔය වගේ එක එක ආයතන පුතේ ප්‍රමාණාත්මක සාධක යොදාගෙන තියෙනවා. මොකද විවිධ රජයේ විවිධ වැඩපිළිවෙල යනකොට මේ දවස්වල වලට ඇහෙන්න ඇති. ඉදිරියේදීත් ඔන්න බලන්න අයවැය ලේඛනයේ ඉදිරිපත් වෙනවා. ඉදිරියේදී අපේ රටේ ලබන අවුරුද්දට රජයේ ආදායම සහ වියදම අයවැය ලේඛනයේ සැලසුම් කරන මේ අවුරුද්දේ අන්තිමට. ඒතකොට අපි දන්නවා කොරෝනා එකත් එක්ක සුළු හා මධ්‍යම පරිමාණ මහ පරිමාණ ව්‍යාපාරෙ බිඳ වැටුණා.
ඉතින් ඔන්න රජයේ විසින් අයවැයෙන් සල්ලි වෙන් කරනවා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට. මම හිතන මේ වෙනකොටත් මට අද දැනගන්න ලැබුණා මේ වෙනකොටත් මට ආරංචියක් ලැබුණා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ශුද්‍ර මූල්‍ය ණය මයික්‍රෝ ෆිනෑන්ස් එක තමන්ගේ ස්වයං රැකියාව සඳහා ගත ණය ගෙවා ගන්න බැරි වෙච්ච අයගේ විස්තර ඉල්ලලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට. ආර්ථික සංවර්ධන නිලධාරීන් හරහා තමයි ඒ තොරතුරු ගන්න. එතකොට ඒකෙන් අදහස් දෙන්නකොට ඔන්න දැන් කියනවා එහෙනම් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් එන්න එයාලගේ ණය අපිට අලුත් ණයක් දෙනවා නැත්නම් රජයෙන් ඒක ගෙවීමක් කරනවා. ඒතර නිර්ණයකී අන්න සේවකීන් 50ට අඩු ආයුධ ප්‍රාග්ධන ලක්ෂ 5ට අඩු අන්න ප්‍රමාණාත්මක සාධක ඕනේ වෙනවනේ. එන්න එතකොට මේක වැදගත් වෙනවා. ඒතර ගුණාත්මක සාධක කියන්නේ ඒක සංඛ්‍යාත මනින්න බෑ. වෙළඳ බලයේ ස්වභාවය. වෙළඳ බලයේ ස්වභාවය. යොදා ගන්නා තාක්ෂණ ක්‍රමවේදය. වෙළඳ බලයේ ස්වභාවය කියන්නේ වැඩිපුර කොටසක් අත්පත් කරගෙන ඉන්න කෙනා මහා පරිමාණ පොඩි කොටසක් ඉන්න කෙනා මට මෙතන අපි සන්නම් නාමයෙන් භාවිත කරන්නේ නැහැ. මේක මාධ්‍ය කරා යන නිසා අපි උදාහරණයක් හිතමු රෙදි සෝදන සබන් ප්‍රබල අපේ ඔළුවට නමක් තියෙනවනේ. ඒ ව්‍යාපාරිකයා වෙළඳ පොලේ වැඩි කොටසක් අත්පත් කරගෙන ඉන්නවා. එයා ඒ නිසා පරිමාණ. තව ඒකට පොඩි ආදේශකයන් තියෙනවා. අන්න සුළු පරිමාණ කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ නම් දෙකක් පුතේ මතක තියාගන්න ප්‍රමාණාත්මක නිර්ණායක සහ ගුණාත්මක නිර්ණායක. සාමාන්‍ය පෙළ කොමර්ස් කරන දරුවන්ට ප්‍රමාණාත්මක සාධක අහන්න පුළුවන්. හරි ලේසියිනේ. සේවක සංඛ්‍යාව, ආයෝජිත ප්‍රාග්ධනය, ස්ථාවර වත්කම් වල වටිනාකම අන්න ඒවා අපිට ගන්න පුළුවන්. හරි. එවනම් පුතේ අපි ඉස්සරහට යනවා. එතකොට පුතේ අපි අන්න පරිමාණය අනුව අපි ව්‍යාපාර නිර්ණායක තුනක් යටතේ කතා කරා. හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. එහෙනම් පුතේ අපි දැන් ඉස්සරහට යනවා. දැන් අපි එහෙනම් ඒකෙන් අපි ඉගෙන ගන්නවා ඉස්සෙල්ලාම අපි ගන්නවා ඔයාලට මතක ඇති හිමිකාරීත්වය අනුව පෞද්ගලික අංශයට තිබ්බ පළවෙනි ව්‍යාපාරය තමයි පුතේ ඒක පුද්ගල ව්‍යාපාර. නැත්තම් ඒකට අපි කියනවා ඒක පුද්ගල ව්‍යාපාර. මේකට අපිට කියන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාර නැත්තම් කේවල ස්වාමි ව්‍යාපාර. එතකොට ඕනම ව්‍යාපාරයක පුතා හිමිකාරීත්වයේ මත ගණනේ අපි නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ ඒකට යෙදූ ප්‍රාග්ධනයේ යෙදූ සංඛ්‍යාව අනුව. මම තනියම ප්‍රාග්ධනයක් යොදලා අවශ්‍ය මුදල් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මම තනියම ප්‍රාග්ධන යොදලා මම ව්‍යාපාරය පටන් ගත්තොත් අයිති එක පුද්ගලයෙක් සතුයි. ප්‍රාග්ධනයේ යෙදූ ප්‍රමාණය අනුව තමයි ඒ ව්‍යාපාරයේ නම තීරණය වෙන්නේ. එhmenan එක පුද්ගලයෙක් විසින් ප්‍රාග්ධනය යෙදුවාම අපි දන්නවා පුතේ ඒක තනි පුද්ගල ව්‍යාපාරයක්. ලාභ තනියම භුක්ති විඳිනවා. වගකීම් අසීමිතයි. නීතිමය පුද්ගල භාවයක් නෑ. අන්න ওই වචන වල තේරුම් තමයි පුතේ අපි හරියට ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් අපි ඉස්සලාම් පටන් ගමු තනි පුද්ගල ව්‍යාපාරවල සරල නිර්වචනය. මේක අපිට මේකට එකතු කරලා දේවල් ලියන්න පුළුවන්. මේ ඇවිල්ලා සාමාන්‍යම නිර්වචනය. මේ බලන්න. හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ලෙස හැඳින්වේ. අයිතිය එක්කෙනයි. අයිතිය දෙන්නයි නම් හවුල් ව්‍යාපාර නැත්තම් පෞද්ගලික සමාගම නැත්තම් පොදු සමාගම. හැබැයි සම්පකාරවල පුතා අවමේ 10ක් ඉන්න ඕනේ හිමිකාරීත්වය ආරම්භයේදී. හරි. එහෙනම් මේක ගැටලුවක් නෑ. සමහර ළමයි සමහර දරුවන් තනි පුද්ගල ව්‍යාපාරයක් යන කුමන්ද කියලා ඇහුවාම අයිතිය එක පුද්ගලයෙක් සතු වගකීම් අසීමිත ලියාපදිංචි අනිවාර්ය නොවන නීතිමය පුද්ගල භාවයක් නොමැති එහෙම ලක්ෂණ දාලා ලියනවා. කිසි වැරද්දක් නැහැ. හැබැයි මේකවත් අඩුම ගන්න මේ වචනේවත් දියවුන් නැත්තම් අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. එහෙනම් පුතාලා අපි ඒක පුද්ගල ව්‍යාපාර ගැන අපි පැහැදිලිව ඉගෙන ගන්නවා. එහෙනම් ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ. පුතේ මෙන්න මේන් අයිතිය. මේක මම හිතන හැම දරුවෙකුටම තේරෙනවා. එක පුද්ගලයෙක් විසින් තමයි ප්‍රාග්ධනය යොදවන්නේ. එතකොට ඔහුට තමයි අයිතිය තියෙන්නේ. ඒ නිසා මේක ලොකු දෙයක් නෑ පැහැදිලි කරන්න. අයිතිය තනි පුද්ගලයෙකු සතුය. අපි දෙවෙනි එකට එනවා. අන්න ප්‍රාග්ධනය. අයිතිය එක පුද්ගලයෙක් සතුව ලැබෙන්නේ ප්‍රාග්ධනයේ අයිතිකරු විසින් යොදවන නිසා. එක පුද්ගලයෙක් යොදවන නිසා. අපි මේක වෙනස තේරෙන්නේ පුතේ හවුල් ව්‍යාපාරවලට සමාගම් වලට ගියාට පස්සේ අන්න අපිට වෙනස තේරෙනවා. එමනම් ඊළඟට ලාභ අලාභ ඔයා ප්‍රාග්ධනයේ තනියම යොදපු නිසා ඔයා තමයි ව්‍යාපාර කරා යන්නේ. සේවකයෝ හිටිය කියලා ඒක
සේවකයන්ට තමන්ගේ ලාභය හම්බෙන්නේ නැහැ. සේවකයන්ට හම්බෙන්නේ ශ්‍රමයට වැටුප. සේවකයෝ තනිපුද්ගල ව්‍යාපාරවල 100ක් ඉන්න ව්‍යාපාර තියෙනවා. හැබැයි ප්‍රාග්ධනීයදී ඔයා මෙතන අයිති ගන්න එක පුද්ගලයෙක් සතුවේ. එහෙමනම් ලාභයක් ආවත් අලාභයක් ආවත් තනියම භුක්ති විඳින්න සිදු වෙනවා. ඊට පස්සේ මෙන්න මේක තමයි ඊළඟ ලක්ෂණේ වැදගත්ම දේ. ලියාපදිංචිය අනිවාර්ය නොවේ. ලියාපදිංචිය අනිවාර්ය නොවේ. අන්න පුතේ මෙන්න මේව තමයි වැදගත් ප්‍රශ්න කියන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරනවද නැද්ද? අපි දැකලා තියෙනවා පුතේ සමහර ව්‍යාපාර ඇතුල් වෙනකොට ස්ථානයේ ව්‍යාපාරික ස්ථානයේ ගහලා තියෙනවා BR එක බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ලියාපදිංචි සහතිකයේ පිටපතක් ගහලා තියෙනවා. නැත්නම් ඔරිජිනල් සහතිකෙම රාමු කරලා ගහලා තියෙනවා. මෙන්න මේ ලියාපදිංචි අනිවාර්ය නොවේ. ඇයි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ? Tamante එකට අයිතියක් ලැබෙනවා. අනන්‍යතාවයක් ලැබෙනවා. බැංකුවකින් ණයක් ගන්න යනකොට ලියාපදිංචි සහතිකය තිබ්බොත් විශේෂ සුදුසුකමක් වෙනවා. ওই නිසා මිනිස්සු ලියාපදිංචි කරනවා. හැබැයි තනි පුද්ගල ව්‍යාපාර දැන් අපි ඉදිරියේදී පුතා සමාගම් ගැන ඉගෙන ගන්නකොට පනතක් තියෙනවා. 2007 අංක 7 දරන සමාගම් පනත. ඕක ඉස්සර නම් හැඳින්වුවේ 1982 අංක 17 දරන සමාගම් පනත. ඒක පස්සේ කාලෙක එක සංකීර්ණයි. ඉස්සර සමාගම පුතේ පටන් ගත්තේ හරි සංකීර්ණයි. ඒ නිසා ඒකේ පනතේ සංශෝධනය කරලා 2007 මැයි මාසේ 3 වෙනිදා ඉඳන් අන්න අලුත් පනත ගෙනාවා 2007 අංක 7 දරන සමාගම් පනත. ඒතර සමාගම් පනත ඉගෙන ගන්න සමාගමක් නම් ලියාපදිංචිය අනිවාර්ය වේ. පටන් ගන්නකොටම ලියාපදිංචි කරන්න ඕනේ. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. සමාගම් රෙජිස්ට්‍රාර් වරයා කියලා කෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් ලියාපදිංචි අනිවාර්ය වේ. ඒකත් එක්ක සංසන්දනය කරාම තනි පුද්ගල ව්‍යාපාරයකට වචනයක් පාවිච්චි කරලා තියෙනවා පුතේ ලියාපදිංචි අනිවාර්ය නොවේ. කියන්නේ එපාම කියන එකද? අන්න මේ වචනවල තේරුම තමයි අපිට හරියටම අවශ්‍ය වෙන්නේ. මේ වචනවල තේරුම තමයි අපිට හරියටම දැනගන්න ඕනේ. එතකොට පුතේ අපිට හවුල් ව්‍යාපාර ගැන සමාගම් ගැන ඉගෙන ගන්නකොට අපිට හරි ලේසියි. එහෙනම් මොකද්ද මේ ලියාපදිංචි අනිවාර්ය නොවේ කියන්නේ? ලියාපදිංචි අනිවාර්ය නොවේ කියන්නේ කැමති නම් ලියාපදිංචි කරන්න නැත්නම් එපා කියන එක. නමුත් ඊට එහාගේ තේරුමක් තියෙනවා. මෙන්න මෙහෙමයි. මම ඔයාලට උදාහරණයක් ගන්නම්. මම මේ වචන ටික චුට්ටක් එහාට කරන්න මට මේ බෝඩ් එක අවශ්‍ය නිසා පුතේ. මෙන්න මෙච්චර මම මේ ටික පොඩ්ඩකට අයින් කරනවා. එතකොට මෙන්න මේක හොඳට අහගන්න. මෙන්න මේවා තමයි පුතේ හොඳට අපිට අවශ්‍ය වෙන දේ. රයිට්? මෙන්න මෙහෙම. මට නමක් ගන්න වෙනවා. හරිද? මට නමක් ගන්න වෙනවා. මේක මනක් කල්පිත නමක් සමහර මේ කියන නම කෙනෙක්ගේ නමක් වෙන්න පුළුවන්. මේක පාඩම තේරුම් ගැනීම සඳහා විතරයි. ආය නඩු දාන්න තියාගන්න එපා. නමට අගෞරව කිරීම සම්බන්ධයි. අපි ගමු ගයාන් මයින් දැන් අපේ හරි නේද? ගයාන් විජේසිංහ. ගයාන් විජේසිංහ. ඔන්න සැලුන්. ගයාන් විජේසිංහ සැලුන්. ඔන්න පුතේ මෙයාගේ සම්පූර්ණ නම තමයි පුතේ ගයාන් විජේසිංහ වෙළඳ නාමය තමයි සැලුන්. අයිතිකරුගේ සම්පූර්ණ නමෙන් ඕනනම් ව්‍යාපාරේ දානවා. මෙන්න මෙහෙම පටන් ගන්නව නම් තමයි ලියාපදිංචි අනිවාර්ය නොවේ කියන්නේ. එහෙම කිව්වට අනිවාර්ය වෙන අවස්ථාවකුත් තියෙනවා. අපි දන්නා පුතේ සැලුන් ගත්තාම කෙටි අකුරු දෙකේ තුනෙන් සැලුන්නේ තියෙන්නේ නේද? පොඩි පොඩි නම් නේ තියෙන සමහරට අයිතිකරුගේ නමින් යන අකුරක් තියෙන සැලුන් තමයි දී. මෙයාට දාන්න පුළුවන් පුතේ මම මේ කෙටියෙන් ගන්න වෙන පාඩක් ගන්නම්. මෙන්න මෙහෙම රතු ගමු. මෙයාට දාන්න බැයිද මම මේ ගයාන් සැලුන් ඔන්න දාන්න පුළුවන්. විජේසිංහ සැලුන් දාන්න පුළුවන්. තවක් මං ඉරි ගහනවා. ගයා සැලුන් විජේ සැලුන් බැයිද? පුළුවන්. සිංහ සැලුන්. එතකොට නමේ අකුරු දෙකේ ගාවි සැලුන් යාන් සැලුන්. හරිද? ආය ඔය වගේ අකුරු වලින් නමුත් හරිද? එහෙම කෙටි නම් දාන්න පුළුවන්. අයිතිකරුවගේ සම්පූර්ණ නමින් අරබනකොට ලියාපදිංචිය අනිවාර්ය නොවේ කිව්වට
අයිතිකරුගේ නමේ කෑල්ලකින් හරි නමේ කෑල්ලකින් හදපු නමක් වෙන්න පුළුවන් නමේ කෑල්ලක් වෙන්න පුළුවන් නමුත් නැත්තම් වෙනම හදපු නමක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට එහෙම පටන් ගන්නකොට පුතේ ලියාපදිංචි අනිවාර්ය වෙනවා. අන්න අපිට පනතක් තියෙනවා 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පස්සේ මම මේව පෙන්වනවා පැහැදිලිව පනත් පුතේ. ඒකට අවුලක් වෙන්නේ නැහැ. මෙන්න මේ පනත තනි පුද්ගල ව්‍යාපාර වලට සම්බන්ධ වෙනවා. කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි බිස්නස් එක රෙජිස්ටර් කරන්න යනකොට අයිතිකරුගේ සම්පූර්ණයෙන් අරඹනවා නම් අන්න පනතෙන් පොඩි අපිට නිදහස දෙන අනිවාර්යයෙන්ම නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඕන ලියාපදිංචි කරන්න පුළුවන්. හැබැයි නමේ කෑල්ලක් හරි හදපු නමකින් හරි ඔය තියෙන්නේ බට්ටා සැලුන් එතකොට සදීෂ් සැලුන් සචී සැලුන් අංජා සැලුන් ඒ වගේ එක එක සැලුන් තියෙනවනේ. ඒ අයිතිකරුවගේ නමේ නිකන් හදපු නම. එතකොට පුතේ ඒ නම් වල අයිතිකරුගේ නම් වල කෑල්ලකින් හරි වෙනත් ව්‍යාජ නමක් හදපු නමකින් පටන් ගන්නවා නම් ලියාපදිංචි අනිවාර්ය වෙයි. ඔයාලා බලන්න මම අද කියනවට පුතාලා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ටික අරගෙන අර කේස් ස්ටඩීස් එකේ ලකුණු විශ්ස ප්‍රශ්න වැඩිපුරම අහලා තියෙන්නේ තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරවල ලියාපදිංචියට බලපාන පනත. 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. මේකේ මොකක්ද කියන්නේ පුතා? අයිතිකරුගේ සම්පූර්ණයෙන් අරඹනවා නම් ලියාපදිංචි අනිවාර්ය නොවේ. නමේ කොටසකින් හරි වෙනත් නමකින් හරි පටන් ගන්නවා නම් අපි එකට කියන පනතේ ව්‍යාජ නමකින් පටන් ගන්නවා නම් ලියාපදිංචි අනිවාර්ය වෙයි. මට මතකයි එක පේපර් එකක තිබ්බා නටාෂා පෙරේරා මහත්මිය ප්‍රධාන පාසලක් අසල ආපන ශාලාවක් පවත්වාගෙන යයි. මොකද්ද පුතේ නම? නටාෂා පෙරේරා මහත්මිය ප්‍රසිද්ධ පාසලක් අසල ආපන ශාලාවක් පවත්වාගෙන යයි. ඇය එම ආපන ශාලාවට නටා ආපන ශාලාව නමින් ව්‍යාපාර නම දාලා නටා ආපන ශාලාව. හරිද? එතකොට පුතේ අපෙන් අහනවා මේක ලියාපදිංචි කිරීම අනිවාර්ය වේද නොවේද? හේතුව සහ පනත. අයිතිකරුගේ නම නටාෂා පෙරේරා නටා ආපන ශාලාව තමයි නම. එහෙනම් ලියාපදිංචි අනිවාර්ය වේ. මොකද්ද පුතේ පනත? 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. මේක හවුල් ව්‍යාපාරයට ඒසෙම බලපාන. හවුල් ව්‍යාපාරදී මම කියන්නම් සමහර දරුවන් හවුල් ව්‍යාපාරයක ලියාපදිංචියට බලපාන පනත ඇහුවාම සමහර දරුවන් ලියනවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ ඇවිල්ලා හවුල් ව්‍යාපාරයක් ආරම්භන්න පවත්වගෙන යන්නේ විසුරුහැරීමට බලපාන පනත. තනි පුද්ගල ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි ලියාපදිංචියට බලපාන පනත මේක. හරිද? එහෙනම් පුතේ අපි එහෙනම් ඊළඟ කොටසට යනවා. හරිද? මේවා විස්තරාත්මකව නැවත පිළිවෙලට පෙන්නනවා. ඔන්න හවුල් ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාරවල පුතේ ලක්ෂණ. තනි පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ අපි එකක් ගත්තා. අයිතිය තනි පුද්ගලයක සතු වීම, ප්‍රාග්ධනය අයිතිකරු යෙදවීම, ලාභ තනිය භුක්ති විඳීම. අන්න ලියාපදිංචි අනිවාර්ය නොවේ කිව්වට අනිවාර්ය වන අවස්ථා තියෙනවා කියලා අපි පැහැදිලිව ඉගෙන ගත්තා. ඒක පැහැදිලි. අපි ඊළඟ කොටසට යනවා. ඊළඟ ලක්ෂණයට. ඊළඟ පස්වෙනි ලක්ෂණය. අයිතිකරුගේ වගකීම අසීමිතයි හෙවත් සීමා රහිතයි. ඒ මොකද්ද? අයිතිකරුගේ වගකීම අසීමිතයි සීමා සහිත නැහැ. අපි දැකලා තියෙනවා පුතා සමාගමක නම ලියනකොට සීමා සහිත දිනපාල පෞද්ගලික සමාගම. සීමා සහිත ඩයලොග් පොදු සමාගම. ඒ මුලට සීමා සහිත දාන්නේ ඒකේ අයිතිකරුවන්ගේ කොටස්කරුවන්ගේ වගකීම සීමා සහිතයි. සමාගම බංකොලොත් වුණොත් ඒ කොටස්කරුවට සමාගමේ සීල ණයතොරස් වලට වග කියන්නේ නැහැ. Taman යෙදූ ප්‍රාග්ධනය දක්වා විතරයි Tamanට උපරිම අහිමි වෙන්නේ. සීමාවකට යට. Taman යෙදූ ප්‍රාග්ධනය දක්වා විතරක් නම් වගකීම සීමා සහිතයි. හැබැයි මේ මොකද්ද? අයිතිකරුගේ වගකීම අසීමිතයි. ඇයි එහෙම වෙන්නේ? ඔයා තනියම ව්‍යාපාරයක් පටන් ගන්නකොට තනියම ප්‍රාග්ධනය දානවා. එතකොට අයිතිය එක පුද්ගලයෙක් සතුව තියෙන. බැංකු ණයක් ගන්නවා, තව ණයතොරස් ගන්නවා. ව්‍යාපාර හිතුවට වැඩිය ලාභදායී මට්ටමට ගේන්න බැරි වෙනවා.
ණය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට තමන් දාපු ප්‍රාග්ධනයේ දේපල ඔක්කොම අහිමි වෙන්න පුළුවන්. ඉතුරු ණය තුරුස් ටික ගෙවා ගන්න බැරුණාම බැංකු වලට පුළුවන් ඔයාගේ පෞද්ගලික දේපල විකුණලා හරි ඒ ණය අත්පත් කරගන්න. යෙදූ ප්‍රාග්ධනය දැන් මෙන්න මේක තමයි සරලම දේ. මේකේ තේරුම මෙච්චරයි. මෙන්න මං දල වශයෙන් ව්‍යාපාරය එක පේන්නේ නැති වෙයි. ව්‍යාපාරය මෙන්න පොතේ ව්‍යාපාරයක්. අපි දල වශයෙන් හිතමු මේක ව්‍යාපාරයක්. මෙන්න ව්‍යාපාරය. මෙන්න මේ වචනවල තේරුම් ටික අහගත්තත් ඇති පුතාලට ගැටලු තියෙන දරුවන්ට මේකෙන් ලකුණු ටිකක් ගන්න පුළුවන්. මෙන්න ව්‍යාපාරය. ඊට පස්සේ මෙන්න අයිතිකරුගේ අයිතිකරු සහ පෞද්ගලික දේපල. පෞද්ගලික දේපල gedara ඉඩකඩම් මම මෙතන චිත්‍ර ලොකුවට අඳින්න දක්ෂයෙක් නෙමෙයි. මෙන්න අයිතිකරු. අයිතිකරු. මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය. ව්‍යාපාරයේ ප්‍රාග්ධනය. මෙන්න මෙයාගේ පෞද්ගලික දේපල. වගකීම දරන්න සිදු වුණාම මුලින්ම මෙයාට අහිමි වෙනවා පුතේ. මුලින්ම මෙයාට අහිමි වෙනවා තමන්ගේ යෙදූ ප්‍රාග්ධනය. මේ ටික අහිමි වෙනවා. බැංකුව වලට ඒවා අපේට තබලා තමයි ණය ගන්න. බැංකුව ඔයාගේ මේ ප්‍රාග්ධනික දේපල විකුණලා ඒ ණය අය කර ගන්නවා. එතනින් එහාට නතර වීමක් සීමා වෙන්නේ නැහැ. අන්න පෞද්ගලික දේපල කරා ගිහිල්ලා බැංකුවට තව අය වෙන්න ඕන නම් ඔයාගේ පෞද්ගලික දේපලත් විකුණලා බැංකුව එයාලගේ මුදල් ටික අය කර ගන්නවා. එතකොට යෙදූ ප්‍රාග්ධනයට අමතරව පෞද්ගලික දේපල කරා වගකීම ව්‍යාප්ත වෙනවා නම් වගකීම අසීමිතයි කියලා අපි කියනවා. සීමා වෙනවා නම් සමාගමක පුතා අපි දාපු ප්‍රාග්ධනයේ තියෙනවනේ. සමාගම උපරිම බංකලොත් උනත් අපිට උපරිම හිමිනේ තමයි යෙදූ ප්‍රාග්ධනයේ විතරයි. යෙදූ ප්‍රාග්ධනය දක්වා විතරක් වගකීමක් දරන්න සිදු වෙනවා නම් ඒක වගකීම සීමා සහිතයි. ඒ නිසා තමයි පුතා සමහර සමාගම නම ලියනකොට මුලට ලියන්නේ සීමා සහිත. කිටින් දැක්ලුවේ සීස. හැබැයි තනි පුද්ගල ව්‍යාපාරයේ වගකීම අසීමිත. යෙදූ ප්‍රාග්ධනයට විතරක් නෙමෙයි පෞද්ගලික දේපල දක්වා වගකීම ව්‍යාප්ත වෙනවා. එතකොට සීමා සහිත නෙමෙයි සීමා රහිත. සීමාවක් නැතුව අපිට අවදානම දරා ගන්න සිදු වෙනවා. පැහැදිලි? රයිට්. එමනම් අපි ඊට පස්සේ ඔන්න වගකීම අසීමිතයි. යෙදූ ප්‍රාග්ධනය දක්වා පමණක් නෙවෙයි පෞද්ගලික දේපල දක්වා වගකීම ව්‍යාප්ත වෙනවා. මේ වචන තේරුම් ගත්තාම පුතාලට සමාගම් ගැනත් අපිට හරියටම ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. එහෙමනම් අපි ඊළඟ කොටසට යනවා. ඊළඟට පැවැත්ම අඛණ්ඩ පැවැත්මක් නැත. අයිතිකරුවා විසින් ප්‍රාග්ධන යොදවනවා. අයිතිකරුවා විසින් තනි පුද්ගලයා විසින් කළමනාකරන තීරණ ගන්නවා. අයිතිකරුවා ලාභ වලට භුක්ති විඳිනවා. එතකොට ක්ෂණික බහු තමයි ව්‍යාපාරේ රහස්‍යභාවය දන්නේ. හදිස්සිය ඔහු මිය යනවා. හදිස්සිය ඔහු බුන්වත් වෙනවා. බුන්වත් වෙනවා කියන්නේ පුතේ බංගලොත් වෙනවා. එතකොට අන්න ව්‍යාපාර හිටි හැටිම වැහිලා යනවා. ගෙදර මිනිස්සු දන්නේ නැහැ කොහෙන්ද භාණ්ඩ ගෙනාවේ කොහොමද විකුණුවේ මොකද්ද මිල තීරණය කරපු සාධකයේ. අන්න සමහර ව්‍යාපාර පින්ද වැටෙන්න පුළුවන්. හැබැයි පුතේ සමාගමක් ගත්තොත් සමාගමක මේ ලක්ෂණය අපි ඉගෙන ගන්න කියනවා අඛණ්ඩ පැවැත්මක් ඇත. සමාගමක් බිහි වෙන්නේ කොටස් නිකුත් කරලා. අයිතිකරුවෝ රාශියක් ඉන්නවා. එක කොටස් කරුවෙක් අයින් වුණා කියලා එක කොටස් කරුවෙක් මිය ගියා කියලා සමාගම බිඳ වැටෙන්නේ නැහැ. සමාගම ස්ථිරව පවත්වාගෙන යනවා. ඒ නිසා අන්න අඛණ්ඩ පැවැත්ම නැහැ කියන එකේ අදහස. ඊළඟට අපි එනවා පුතේ කළමනාකරණය. තීරණ ගන්න ඒවා ක්‍රියාත්මක කරන ඒවා ඔක්කොම සිදු කරන්නේ කවුද? අයිතිකරු. එහෙනම් කළමනාකරණය අයිතිකරු විසින් සිදු කරනවා. ඊළඟට නීතිමය පුද්ගල වන්න ඊළඟට ආයේ නැදේ. නීතිමය පුද්ගල භාවයක් නැත. අන්න ඊළඟ වැදගත් වචනේ. නීතිමය පුද්ගල භාවයක් නැත. මේකත් මම චුට්ටක් පැහැදිලි කරන්න. ඒ නිසා මම මේකේ වචන දෙකක් පොඩ්ඩක් එහාට ගන්නවා. මම ගන්නවා මෙහෙම අදහසක්. ඔන්න කිසියම් වෙළඳසැලක් තියෙනවා.
තිසෙව් වෙළඳ සැල තිසෙව් වෙළඳ සැල. හරිද? අපි තිසෙව් වෙළඳ සැල කියලා වෙළඳ සැලක් තියෙනවා. අපි මේ වෙළඳ සැලට විරුද්ධව කිසියම් පාර්ශවයක් නඩුවක් දානවා. මොකද්ද නඩුව මොකක් හරි හේතුවක් අපි හිතමුකෝ. අධික ලෙස මිල වැඩි කර විකිණීම, සාමාන්‍ය සම්මත මිලට වඩා මිල වැඩියෙන් විකිණීම, ගුණාත්මක භාණ්ඩවල ගුණාත්මකභාවය අඩු කර භාණ්ඩ විකිණීම මොකක් හරි හේතුවක්. එතකොට මේ තිසෙව් වෙළඳ සැලට තමයි මිනිස්සු නඩු දාන්නේ. නඩු දැම්මොත් එහෙම මේ අයිතිකරුගේ මේ නම විතර නෙමෙයිනේ, මෙයාගේ නමේ තව කෑලි තියෙනවනේ. මේ වෙළඳ සැලට නඩු දැම්මොත් එහෙම මේ වෙළඳ සැලනේ වැරද්ද කරලා තියෙන්නේ. මේ වෙළඳ ව්‍යාපාර නම අධිකරණයෙන් බලනවා මේක තනි පුද්ගල ව්‍යාපාරයක්ද. එතකොට මේ වෙළඳ ව්‍යාපාරයේ නමත් එක්ක අධිකරණය බලනවා මේක තනි පුද්ගල ව්‍යාපාරයක්ද. එතකොට මේ වෙළඳ සැලේ නමට විරුද්ධව නඩුව දැම්මහම අධිකරණයට මේ වෙළඳ සැලේ යන්නේ නැහැනේ. තිසෙව් වෙළඳ සැල කියන සාධකයේ යන්න වෙනවා අධිකරණයට. ඒක පණ නැති සාධකයක්. මේ වෙළඳ සැලට මේ නමින් නඩුව දැම්මොත් එහෙම අපි તો මෙයාගේ නම සදීෂ් තිසෙව් කියලා. එයාට ගෙදෙට්ටලා ඉන්න පුළුවන්. මොකද එයාට නෙමෙයි නඩුව දාලා තියෙන්නේ. වෙළඳ සැල යන්න වෙනවා අධිකරණයට නඩුව අහන්න කියන්නේ. කියන්නේ කෙටියෙන්ම ගත්තොත් පුතා තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයකට තියෙන නම තියෙනවනේ. වෙළඳ සැලේ තියෙන වෙළඳ නාමය තියෙනවනේ. වෙළඳ නාමයට විරුද්ධව නඩු දාන්න බෑ. ඒ නම පිළිගන්නේ නැහැ. අධිකරණයේදී තනි පුද්ගල ව්‍යාපාරිකයෙක්ගේ වෙළඳ නාමය පිළිගන්නේ නැහැ පුද්ගලයෙක් ලෙස. ඒ නිසා තමයි ඒ කියන්නේ නීති ඉදිරියේදී තනි පුද්ගල වෙළඳ ව්‍යාපාර නම අධිකරණයේ පිළිගන්නේ නැති හින්දා තමයි නීතිමය පුද්ගල භාවයක් නැහැ කියන්නේ. ඒ කියන්නේ මාර වැඩක් නේ. ඒතකොට තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වැරදි දෙයක් කරොත් වෙළඳ ව්‍යාපාරේ අපිට නඩු දාන්න බෑ. පුළුවන්. ඒ කොහොමද? වෙළඳ ව්‍යාපාරේ නමට නඩු දාන්න බැරි. ඒකේ අයිතිකරු තියෙනවනේ. ඒකේ අයිතිකරුගේ නමට විරුද්ධව නඩු දාන. අපිට මේ වෙළඳ සැල මට තමයි අයිති. මගේ නම තරංග ජයලත්. මේ වෙළඳ සැලේ නමට නෙමෙයි අන්න තරංග ජයලත් කියන පුද්ගලයාගේ නමට විරුද්ධව නඩු දානවා. ඒතර මම අධිකරණේ පිනිසින මම අන්න සජීවී පුද්ගලෙක්. මට යන්න පුළුවන් අධිකරණයට. ඒ නිසා හොඳට තේරුම් ගන්න. තනි පුද්ගල ව්‍යාපාරයක වෙළඳ නම මොකක් වුණත් ඒ නම පිළිගන්නේ නැහැ අධිකරණයේදී. එහෙනම් වෙළඳ නම පිළිගන්නේ නැහැ කියන එකට කෙටියෙන් කියන වචන තමයි නීතිමය පුද්ගල භාවයක් නැහැ. නීති ඉදිරියේදී පුද්ගලස් පිළිගන්නේ නැහැ කියන්නේ. හරිද? එහෙනම් ඒකට කරන්න ඕනේ දේ මොකද්ද? අයිතිකරුගේ පෞද්ගලික නමට විරුද්ධව අපිට නඩු දාන්න පුළුවන්. රයිට්. ඒකත් හරි. ඔය වචන ටික ඔයාලා අපි තේරුම් ගත්තාම පුතේ අද තව ගැටලු තිබ්බොත් ඉදිරි ඊළඟ සතියේ හවුල් ලියාපර සමාගම් ගැන අහන පැහැදිලි කරනවා මම. ඒක ඉවරලා තමයි තව ගිණුම් කරන කොටසකට යන්නේ. එහෙමනම් එතකොට ඔයාලට තවත් මේ ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙනම් අපි හත්වෙනි එක කළමනාකරණයේ අයිතිකර විසින් සිදු කරයි. නීතිමය පුද්ගල භාවයක් නැත. ඊට පස්සේ තව එකක් අපි එනවා ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවේ. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරිකව දැකලා තිබුතා හැම කෙනාම කොමස් කරේ නැති වුණාට හරිද මොන හරි පොතක දවසේ සිදුවෙන ගනුදෙනු ලියා ගන්නව දැකලා ඇති. හැබැයි යාලා හදන ගිණුම් කරන්නේ වැරදි නිසා නිවැරදි ලාභ එන්නේ නැති වෙයි. නමුත් මොන හරි දන්න විදිහකට යාලා ලියාගෙන යනවා. අපිට හරියටම ගිණුම් කරන්නේ හරබෙට දාලා ගිණුම් හදන්නේ. අනිවාර්ය නොවේ කියන්නේ කිසිදු පනතකින් මේ ව්‍යාපාර ගිණුම් හදලා පෙන්වන්න කියලා නියමයක් නැහැ. සමාගම් ගැන ඉදිරියේදී පුතා අපි කතා කරනවා. සමාගම් වලදී අපිට තියෙනවා ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වේ. ඒ කියන්නේ අවුරුද්ද අවසානයේ ඇනුවල් රිපෝට් එක කියන්නේ ගිණුම් වාර්තා ටික හදලා සමාගම් රෙජිස්ට්‍රාර්වරට අනිවාර්යෙන් ඒවා යවන්න ඕන. නැත්තම් ඒ සම්බන්ධයෙන් ඔහු සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා. මේකෙදි අපි ගිණුම් හදනවා. අපිට 11 වසරදී තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයක අවසාන මූල්‍ය ප්‍රකාශන කියන පිළිගත් ගිණුම් ප්‍රකාශන තියෙනවා. අපි ඒවා හදනවා. හැබැයි හදලා පෙන්නන්න පනතක්කින් කාටද ඉදිරිපත් කරන්න කියලා එහෙම එකක් නැහැ. නමුත් ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසා ඕන කෙනෙක් ගිණුම් හදනවා.
පනතකින් අනිවාර්ය කළ නැති හින්දා අපි කියනවා ගිනුම් තැබීම අනිවාර්ය නොවේ කියලා. විසිරුවා හැරි. විසිරුවා හරිනවා කියන්නේ උදේට ව්‍යාපාරය ඇරලා හවසට වහන එකට නෙමෙයි. මුළුමනින්ම ව්‍යාපාරය වහලා දානවා. එක දිගටම දිගින් දිගටම ව්‍යාපාරය අලාභ ලබනවා. ඔයා තීරණය කරනවා ව්‍යාපාරය වහලා දාන්න. නැත්නම් අයිතිකරු හදිස්සියේ මිය යනවා. ඉබේම විසිරුව හැරෙනවා. හරිද? අයිතිකරු බුන්නත් වෙනවා, බංකොලොත් වෙනවා. ඔය වගේ විවිධ හේතු නිසා අධිකරණ නියෝගයකින් ව්‍යාපාරය වහන්න තීරණය කරනවා. ඔයා සිල්ලර බඩු විකුණන වෙළඳසලක් පටන් ගන්න පස්සේ ඒක ASCII මත්ද්‍රව්‍ය විකුණනවා. අන්න අධිකරණ නියෝගයකින් ව්‍යාපාරය වහලා දාන්න තීරණය කරනවා. අන්න විසිරුව හැරීම කියන්නේ ඒකට. ඔන්න පුතේ අපි එහෙමනම් අපි නැවත චට්ටක් ගාලා බලමු. ඒක පුද්ගල ව්‍යාපාරික ලක්ෂණ ටික. අයිතිය තනි පුද්ගලයෙකු සතු වීම, ප්‍රාග්ධනයේ අයිතිකරු යොදවයි, ලාභ තනියම භුක්ති විඳි, ලියාපදිංචි අනිවාර්ය නොවේ. ඊට පස්සේ අයිතිකරුගේ වගකීම අසීමිත වේ. පැවැත්ම අඛණ්ඩ පැවැත්මක් නැත. කළමනාකරණයේ අයිතිකරු සිදු කරයි. නීතිමය පුද්ගලභාවයක් නැහැ. නීති ඉදිරියේදී වෙළඳ නාමය පිළිගන්නේ නැහැ. අයිතිකරුගේ පෞද්ගලයන් නමින් පෙනී සිටින්න ඕනේ. ගිණුම් තැබීම විකරණේ අනිවාර්ය නොවේ. විසිරුව හැරීම පළවෙනි එක තමයි අයිතිකරුගේ අභිමතය කැමැත්ත පරිදි. ඔන්න පුතේ අපි ඔන්න ඔය ටික තියෙනවා. හරිද? රයිට්. ඔන්න ඔය ටික නැමත චුට්ටක් බලන්න. මේ ටිකේ විනාඩියක්. හරි. එමනම් පුතේ හරි. ඔන්න ඔය ලක්ෂණ. ඔය ටිකෙන් පුතේ ඔන්න දැන් ඔයාලා වචන වල තේරුම් ගත්තානේ. හරියටම වගකීම අසීමිතයි කියන එක මොකද්ද? නීතිමය පුද්ගලභාවයක් නැහැ කියන්නේ මොකද්ද? ලියාපදිංචි අනිවාර්ය නොවේ කිව්වට අනිවාර්ය වෙන අවස්ථාවක් ඉගෙන ගත්තා. ඔය ටිකම ඇති ඊළඟ පාඩම අපිට තේරුම් ගන්න හොඳට. දැන් අපි එනවා ඔන්න තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාර. හරි නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාර වල වාසි. ඔයාලා දන්නවා ෆස්ට් පේපර් එකේ පුතේ ප්‍රශ්න 40ක් තියෙනවා. ප්‍රශ්න 40කට උත්තර 4ක් දෙනවා. අපිට අහනවා මෙහෙම අවස්ථා අහපු අවස්ථාවක් තියෙනවා. ඔයාලා පේපර්ස් වල දැකලත් ඇති මම මේ කියන්නේ නැදී. තනි පුද්ගල ව්‍යාපාරක වාසි අපිට 6-7ක් කතා කරගන්න පුළුවන්. අපිට වාසි 4ක් දීලා අහනවා ප්‍රධානතම වාසිය කුමක්ද? දැන් අපි ගත්තොත් පුතා වාසි ගත්තොත් ලියාපදිංචි අනිවාර්ය නොවීම කියන එකත් එක්තරා විදිහකින් වාසි. ගාස්තු ගෙවන්න සිදු වෙනවනේ. ලාභයේ තනියෙන් භුක්ති විඳින්න කියන එකත් වාසියක්. හරිද? Tamanට ඕන විදිහට තීරණ ගන්න පුළුවන් කියන එකත් වාසියක්. ව්‍යාපාරේ රහස්‍යභාවය රැකෙන එකත් වාසියක්. ඔය වාසි 4ක් දීලා අපෙන් අහනවා ප්‍රධානතම වාසිය. ඔන්න ඕක තමයි සමහර දරුවන් වරද්ද ගන්න තැන. තනි පුද්ගල ව්‍යාපාරයක තියෙන ප්‍රධානම වාසිය මොකද්ද පුතේ? මෙන්න මේක. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. පැහැදිලිද? ඒ කියන්නේ අපිට සුළු ප්‍රාග්ධනයකින් ලොකු බලපෑමක් නැහැ, ලොකු ඉඩකඩ අවශ්‍ය නැහැ නේ. අද අපි කොරෝනා එකේ බාහිර පරිසර බලවේගයට සැලකුවාම ගෝලීය පරිසරයට ආර්ථික පරිසරයට විවිධ වශයෙන් බලපානවා. අපි දන්නවා ඒකේ තියෙන ව්‍යාපාර අවස්ථා හා තර්ජන. හැබැයි සමහර පිරිස් තමන්ගේ රැකියාව අහිමි වීම තුළ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. තර්ජනයක් ආවා බාහිර පරිසරයේ ගැටලුවක්. ඒ තර්ජනය ආපු ගමන් තමන් මිනිස්සු එක අවස්ථාවක් කරගත්තා. කාටවත් බැන බැන ඉඳලා හටන්නේ බැන බැන ඉඳලා වැඩක් නැහැ. තමන් මේක ව්‍යාපාර අවස්ථාවක් කරගත්තා. ඒක අද දියුණුලා තියෙනවා සමහර මිනිස්සු. හරි? තර්ජනයක් එනවා. ඒ තර්ජනයකී එකේ ඉන්නවද සමහර මිනිස්සු ඒක අවස්ථාවක් කරගන්නවා. අන්න ව්‍යාපාර පරිසරයේ හරහා අපිට කොරෝනා එක සම්බන්ධයෙන් අනිවාර්ය විභාගයට ප්‍රශ්නයක් තියෙයි. ඇයි බාහිර පරිසරයේ තර්ජන මොනවද? කොරෝනා එක නිසා ව්‍යාපාරයක් නැති තර්ජන දෙකක් අවස්ථා දෙකක් ලියන්න. අපිට ලියද හැකි නේද? අපි ඒ ගැන ඉදිරියේදී කතා කරන අලුත් ප්‍රශ්න. එහෙනම් පුතා මේක තමයි පළවෙනිම කියන්නේ වැදගත්ම පහසුම වාසිය තමයි මොකද්ද? පහසුවෙන් ආරම්භ කිරීම. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම.
මේක තමයි උත්තර 4ක් දීලා ප්‍රධානතම වාසිය හැවුවොත් අපි දෙන උත්තරේ තමයි පුතේ පාස් වෙන්න ආරම්භ කළ හැකි වීම. ඊට පස්සේ අන්න සියලුම ලාභ අයිතිකරු සතු වීම. ලාභයක් ආවොත් මොකද හිමිකාරීත්වය එක්කෙනයි, ඒ කියන්නේ ප්‍රාග්ධනය දාලා තියෙන එක්කෙනයි අන්න සියලුම ලාභ අයිතිකරු සතු වීම. ඊළඟට ව්‍යාපාරික තොරතුරු රහස්‍යභාවය ආරක්ෂා වීම. දැන් අදටත් එක එක අපේ ලංකාවේ අපි ගත්තොත් ව්‍යාපාර අපි හිතමුකෝ බිස්කට් නිෂ්පාදනයක් හරි මොකක් හරි ඒ සමහර එකක ඒ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක භාවය නැත්නම් රස ඒ පැවැත්ම තියෙන්නේ ඒ ව්‍යාපාර අයිතිකරු තමයි ඒවට දාන අමතර දේවල් දාන්න. සමහර නිෂ්පාදිතයන් සේවකයන් ගොඩක් වැඩ කරනවා මූලික අමුද්‍රව්‍ය ටික සේවකයෝ දානවා. ඒ ප්‍රොඩක්ට් එකේ ව්‍යාපාරයේ අයිතිකරු ඇවිල්ලා තමයි ඒ රහස්‍ය අනිකුත් මේ ද්‍රව්‍ය එකතු කරන්නේ. සමහරට අයිතිකරු නැත්නම් අන්න පවුලේ රහස්‍යභාවය. ඒ ඔහුගේ බිරිඳ නැත්නම් ඔහුගේ දරුවන් පාරම්පරිකව එනවා. දැන් අපි ඇමරිකාවේ කොකාකෝලා සමාගම ගත්තොත් එමේ 1800 ගණන් වල පටන් ගත්තේ. අදටත් කොකාකෝලා සමාගමේ වෙනම ලොකර එකක විශේෂිත වූ ආරක්ෂිත ගබඩාවක කොකාකෝලා ආරම්භ කරපු නිර්මාතෘ ඒකට දාන දේවල් ටික එයා වැල් අකුරෙන් ලියපු මේ අකුරු වලින් ලියපු කොලේ අදටත් තියෙනවා කොකාකෝලා සමාගමේ රහසිගතව. ඒ කොකාකෝලා ද්‍රව්‍යයට ජලයට අමතරව දාන අමුද්‍රව්‍ය අදටත් කිසිම රටකට හොයාගන්න බෑ මොනවද දාන්නේ කියන එක. ඒක රහස්‍යභාවය. ඒක වත්කමක් වශයෙන් පරම්පරාවෙන් උරුමෙන් ඉස්සරහා එයාලගේ පවුලේ පරම්පරාවල අයට ඒක බලන්න පුළුවන් වෙන කිසිදු කෙනෙකුට දාන්න බලන්න බෑ. අන්න ඒක තනි පුද්ගල වශයෙන් දැන් ඒක කොකාකෝලා කියන එක මල්ටිනේෂනල් කම්පැනි බහුජාතික සමාගම නමුත් මුල් කාලේ තනි පුද්ගල ව්‍යාපාරයක්. අන්න ව්‍යාපාරික තොරතුරු රහස්‍යභාවය ආරක්ෂා වීම. තම දක්ෂතා උපරිමව යෙදී හැකි වීම. සමහර මිනිස්සු උදේ 8ට ව්‍යාපාරය ආරම්භනම 3-4 වෙනකොට වහලා දාලා යනවා. සමහර මිනිස්සු රෑ 10-11, සමහර මිනිස්සු පැය 24ම, සමහර මිනිස්සු දවස් 7ම. දැන් බලන්න ප්‍රධාන නගරවල බැංකු සතිය දවස් 5 උදේ 8:00 ඉඳන් හවස 6 වෙනකම් වැඩ. සෙනසුරාදා දිනදත් වරුවක් වැඩ. හරි සමහර බැංකු උදේ වරුව උදේ 8:30 ඉඳන් 3:30ට වහලා දාලා යනවා. හැබැයි ඉතින් මිනිස්සුන්ගේ අවශ්‍ය ඉල්ලුම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. තනි පුද්ගල ව්‍යාපාරික දක්ෂතාවය මත ව්‍යාපාරේ පුළුවන් තරම් අපි අකණ්ඩ පැවැත්මක් නැහැ කිව්වට පුතේ තමන්ගේ දක්ෂතාවය මත ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. තමන්ගේ කැපවීම උත්සාහය. ඒ වගේම තව එකක් ගත්තා තීරණ ගැනීමේ ස්වාධීන බව. මේක මේ විදිහටම ඕනේ නැහැ. කලමනාකරණය ස්වාධීනව කළ හැකි වීම. මොකද තනි පුද්ගලයන් නිසා තමන්ගේ ව්‍යාපාරික තීරණයක් ගද්දී තමන් විතරනේ ඉන්නේ. අන්න තීරණ ගැනීමේ ස්වාධීන බව. ඔන්න පුතේ උත්තර 5ක් තියෙනවා. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, සීලුම ලාභ අයිතිකරුවා සතු වීම, ව්‍යාපාරික තොරතුරු රහස්‍යභාවය ආරක්ෂා වීම, තම දක්ෂතා උපරිමව යෙදී හැකි වීම, තීරණ ගැනීමේ ස්වාධීන බව. අන්න පුතේ මේකෙන් 4ක් දීලා ප්‍රධානතම වාසිය හැවුවොත් මොකද්ද අපි දෙන උත්තරේ? අන්න පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. හරිද? එමනම් පුතාලා ඔන්න ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි. ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි. ඊළඟට අපි එනවා ඒක පුද්ගල ව්‍යාපාරවල නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරවල අවාසි. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා අවාසි. අයිතිකරුගේ වගකීම අසීමිතයි. අලාභයක් ආවොත් තනියෙන් භුක්ති විඳින්න සිදු වෙනවා. සමහරවිට තමන් ඉන්නේ තීරණේ ගන්න පුතේ. තමන් ගන්න තීරණේ සමහර වෙලාවට නිවැරදි වෙන්නේ නැති වෙන්න පුළුවන්. වැරදෙන්න පුළුවන්. මොකද කට්ටිය ගොඩක් ඉද්දී සාමූහිකව තීරණයක් ගන්නකොට ඒකේ හොඳ තීරණයක් වෙන්න පුළුවන්. තනි පුද්ගලයාගේ තමන් සතු දැනුම කුසලතාවයේ මත තමයි ඔහු තීරණ ගන්න. ඒක අවශ්‍ය කරන ව්‍යාපාර මුළුමනින්ම බංකොලොත් වෙනවා. දැන් එවැනි අවාසි ටිකකුත් අපි සාකච්ඡා කරමු. බලන්න අයිතිකරුගේ වගකීම අසීමිත වීම. එතකොට මේක ගැන මම ඔයාලට පැහැදිලි කිරීමක් කරා. අයිතිකරුගේ වගකීම අසීමිත වීම නැත්නම් සීමා රහිත වීම. මේක සමහර දරුවන් මෙතන ලියනවා ව්‍යාපාරයේ වගකීම අසීම. ඒක සම්පූර්ණ වැරදි පුතේ. ඒකනේ සමහර දරුවෝ කියන්නේ. පුතේ දැන් අපි සාමාන්‍ය දන්න දරුවෝ දන්නවා
සාමාන්‍ය දන්න දරුවෝ දන්නවා අපිට බොහෝ දුරට ඒක මේක සමහර පොඩි වෙනසක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක 75යි හම්බ වෙනවනේ. එතකොට 74යි 74.5 තිබ්බොත් කොහොම හරි ඒක බොහෝ දුරට එනවා. දැන් තියෙන තරංගකාරීත්වයත් එක්ක 74 තිබ්බත් ඔයා ගොඩක් වෙලාවට පුතේ සමහර විට ඔබට B එක හරිද අපරාධේ. ඒ කියන්නේ අන්න මේ වගේ පොඩි වැරදි. ඔයා දන්නවා උත්තරේ ලියනකොට පොඩි වැරදීමක් වෙලා. මොකද්ද වැරද්ද? ව්‍යාපාරයේ වගකීම අසීමිත වීම. ව්‍යාපාරයේ වගකීම අසීමිතකින් වැඩක් නැහැ තනි පුද්ගල ව්‍යාපාරයක. අයිතිකරුගේ වගකීම අසීමිත වීම. ව්‍යාපාරයේ අවදානමක් ආවොත් තමන්ගේ යෙදූ ප්‍රාග්ධනයක් නැති වෙන්න පුළුවන්, පෞද්ගලික දේපලත් නැති වෙන්න පුළුවන්. ඒ තරම් අසීමිතව වගකීම ව්‍යාප්ත වෙනවා. ඒකට අපි කියනවා අයිතිකරුගේ වගකීම අසීමිත වීම. ප්‍රාග්ධනයේ රැස් කර ගැනීම දුෂ්කරතා පැවතීම. ඒ කියන්නේ බැංකු ණයක් ගන්න යනකොට සමහර බැංකුවෙන් ගොඩක් දේවල් ඉල්ලනවා. බැංකු ගිණුම් වාර්තා, ලියාපදිංචි සහතිකය, අපකරුවෝ, දේපල අපේට තබන්න, ඔප්පු අනම්මන, තව ලියවිලි. එතකොට ප්‍රාග්ධනය බැංකු ණයක් වගේ දෙයකින් සපය ගන්න ගියම විවිධ දුෂ්කරතා වලට මොන පාණ්ඩ සිදු වෙනවා. තමන්ගේ අතේ තියෙන පොඩි මුදලක් බලාපොරොත්තු වෙන ව්‍යාපාරය ආරම්භන්න බැරි වෙනවා. අන්න ප්‍රාග්ධනය රැස් කර ගැනීම දුෂ්කරතා පැවතීම. ඊළඟට තුන්වෙනි එක අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ඒක ගැන මම හිතන්නේ පැහැදිලි තියෙනවා. මොකද සමාගම් ගැන මම ඔයාලට කිව්වා අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. එක කොටස්කරුවෙක් හෙවත් අයිතිකරුවෙක් ඉවත් වුණොත් මිය ගියා කියලා ව්‍යාපාරේ බිඳ වැටෙන්නේ ව්‍යාපාරේ පවතිනවා. තනි පුද්ගල ව්‍යාපාරයේ අයිතිකරු හදිස්සියේ මිය ගියොත් ව්‍යාපාරේ බංකොලොත් වුණොත් විවිධ නීතිමය ප්‍රශ්නයක් කියලා වහන්න වුණොත් ඒ කියන්නේ සමහරට අඛණ්ඩ පැවැත්ම නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් හිමි නොවීම. ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් හිමි නොවීම. මේකට කියනවා නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම. මං කිව්වා තනි පුද්ගල ව්‍යාපාරයකට විරුද්ධව නඩුවක් පවරනකොට ඒ ව්‍යාපාරයේ නම අධිකරණයේදී පිළිගන්නේ නැහැ. ව්‍යාපාරයේ වෙළඳ නම අධිකරණයේදී පිළිගන්නේ නැහැ පුද්ගලයෙක් ලෙස. ඒකට තමයි අපි කියන නීතිමය පුද්ගල භාවයක් හිමි නොවීම. එහෙම නඩු දානවා නම් අයිතිකරුගේ පෞද්ගලික නමට තමයි නඩු දාන්න ඕන. තව එකක්. අයිතිකරු තනියම ගන්නා තීරණ ඇතැම් විට අසාර්ථක විය හැකි වීම. ඒ කියන්නේ අපි ඔක අයිතිකරුවා විසින් ගනු ලබන සෑම තීරණයක්ම සෑම විටම මේ සාර්ථක නොවීම කියලා කියන්න පුළුවන්. මොකද තනියම ගන්න තමන්ගේ දැනුම කුසලතාවත් එක්කනේ තීරණ ගන්න. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඔන්න ඔතනට අපි කතා කරනවා ওই ටික. හරි. එතකොට පුතේ අපි යන්න අද දවසේ පුතේ කතා කරා ව්‍යාපාර සංවිධාන දරුවන් සමහරට දැක්කද සමහර දරුවන්ට අච්චුපොත් ලැබිලා නැති වෙන්න පුළුවන්. සමහර දරුවෝ ඒ පාඩම් ගැන අවබෝධයක් නැති අපිට අහපු සජීවී ප්‍රශ්නවලදී තේරුණා අපි ඉන්නේ කොතනද කියන එක. මම හිතනවා අපේ මේ Girls Education Foundation එකෙන් අපි කරන සේවය ඉතා ඉස්සරහට තව දුරටත් ළමයි විශාල සංඛ්‍යාවක් මේකින් ප්‍රයෝජන ගයි. එතකොට පාසලේ සිදුවෙන දේට ගැටලු වෙච්ච දරුවන්ට විශේෂයෙන් සමහර ගැටලු නොවුනත් සමහර දරුවන්ට විෂය කරුණු වල හරි නිවැරදි තොරතුරු ලැබීම තුළ මොන ගැටලු ආවත් වෙන රටවලට බාහිර සාධකයේ ප්‍රබලව බලපෑවත් අපේ දරුවන් ලබන වර්ධි සාමාන්‍ය පෙළ විභාගයේ මේ වැඩසටහනට සම්බන්ධ වීමෙන් මම හිතන්නේ ලොකු දායකත්වයක් ලබා ගයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපිත් එක්ක මහනුවරේ ඉන්න ප්‍රබලම සහ අත්දැකීම් බහුල විශාල ළමයි සංඛ්‍යාවක් ඉන්න ගුරු කණ්ඩායම තමයි මේ පදනමට සම්බන්ධලා තියෙන්නේ. නිසා හරියට මේ පාඩම් ටිකට සම්බන්ධ වුණත් ඉදිරි මාස ටිකෙන් උපරිම ප්‍රයෝජනයක් අපි ඉන්න සී මට්ටමේ ඉන්න ළමයා
S1 ඉන්න ළමයා ෆේල් වෙන්න ඉන්න ළමයා තා උඩට එනවා කියන්නේ ඒක තමයි වටින්නේ. මට මතකයි අපේ කටුගස්සර අධ්‍යාපන කලාවේ මම උසස් පෙළ වැඩසටහන් කරනකොට අපේ ඒ අධ්‍යක්ෂකතුමිය අධ්‍යක්ෂවරයා පැහැදිලි කරන්නේ AB ගන්න ළමයා නෙමෙයි. අපිට හැම වෙලෙම කියන්නේ අර ෆේල් වගේ ඉන්න ළමයා. එයා S1 කරන් දෙන්න C1 ගන්න. එයා B1 ළමයා එකක් ගන්න. හැම වෙලෙම උනන්දු කරන එයා ඉන්න මට්ටම මොකද්ද? ඒ දැනුම ආభాෂය අපිට ලැබීම තුළ අපි මේවට එකඟ වෙන්නේ මේවට එකතු වෙන්නේ අන්න ඒ නිසා සමාජ වගකීම් කියන කොටසට මේක අයිති වෙන්නේ. එහෙමනම් පුතේ අපි මං පළවෙනි දවස් නිසා විශාල කාලයක් ගන්නෙ නැහැ. මොකද මම දන්නවා සිකුරාදා දවසේ සමහර දරුවන්ට මේ වෙලේ මුදල් ගෙවලගෙන ගන්න පන්ති කාලසටහන් පුතේ දරුවෙක් අහනවා ප්‍රශ්නයක් ටියුට් එකක් එවනවද කියලා. අවශ්‍ය නම් මේ තියපු කරුණු ටික පුතේ මම PDF ෆයිල් එකක් ඔයාලට එවන්නම්. ඒක හොඳ යෝජනාවක් අපි දරුවෙක්ගේ. මොකද මම අර ප්‍රසන්ටේෂන් එක නිසා මම කලින් PDF ෆයිල් එකක් දැම්මේ නැහැ. මොකද ඔයාලා ඒක හොඳයි ඒ දරුවාගේ ප්‍රශ්නේ. මොකද හේතුව ඉස්කෝලේ පොත මම මේ රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පොත හොඳ නැහැ කියන එක නෙමෙයි. සමහර කරුණු ඒ තියෙන විදිහත් එක්ක අපිට තේරුම් ගැනීමට අපහසු වෙනවනේ ටිකක් කාලය යනවනේ. මෙහෙම දීබ්බහම ආට තේරුම් ගන්න ලේසියිනේ. එහෙනම් මම ඔයාලට මේ ව්‍යාපාර සංවිධානයේ පාඩම මෙහෙම කරගෙන ගිහිල්ලා එකවරම පුතේ ඒ ටිකට අවශ්‍ය මූලික ටික PDF ෆයිල් එකක් සති දෙකකින් පස්සේ දාන්නම් අපේ YouTube නාලිකාවට සහ Earls Education පදනමේ ඒ ෆවුන්ඩේෂන් එකේ WhatsApp group තියෙනවා මම හිතන්නේ විශාල සංඛ්‍යාවක්. මගේ දවස් ගානේ මම හිතන්නේ විශාල සංඛ්‍යාවක් ළමයි එකතු වෙනවා. මොකද හරි නියම ගුරු මණ්ඩලයේ ඉන්නේ මේ පදනම යටතේ කරන වැඩසටහන. ඒක මට බය නැතුව කියන්න පුළුවන්. රයිට්. ඒ නිසා ඒක හොඳ ප්‍රශ්නයක් ඒ දරුවගේ. එහෙමනොත් ළමයින්ගේ අවශ්‍යතාවය මට මේකට ලොකු පිරිවැයක් කියන්නේ නැහැ. PDF ෆයිල් එක දැම්මට පස්සේ පොතේ ඔයාලට පොඩි print out එකක් ගත්තාම මේ වීඩියෝස් නැවත බලන්න පුළුවන් පස්සෙත්. හැබැයි අද හෙට නෙමෙයි සතියක් දෙකකින් පස්සේ තමයි නැවත ආපහු දාන්නේ. ඕන ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. පිළිවෙලට මේ ටික පුතාලා බලා ගන්න. ඔයාලට මේක කියනේ ඇහිලා විභාගයට එනකොට අන්න අපිට ඔබට මතක් වෙයි අපිව අන්න විභාගේ පාස් වෙන එකක් ගන්න පුළුවන්. ගිණුම් කරන පාඩමොත් ඔය වගේ ඉතා කෙටි සරල ක්‍රම වලින් ඉතා හොඳට පැහැදිලි කරලා අපි කරගෙන යනවා. එතන පුතේ අපි අද දවසට මම හිතනවා මේ ටික ප්‍රමාණවත්. නමුත් ඊළඟ දවසේ පුතේ අපි පැය දෙකමාරක්වත් කරන්න ඕනේ. සමහර accounts පාඩමක් ගත්තාම ශනිකව නතර කරන්න බෑ. මම මේ ආරම්භයක් වශයෙන් ඔයාලට දුන්න දේෙන් ඔයා කල්පනා කරලා බලන්න. ඔයාගේ දැනුම තව ටිකක් වැඩි වුණාද? එතකොට තව මොනවද තියෙන ප්‍රශ්න ඔබට යොමු කරන්න පුළුවන් ඉදිරියේදී. ඒ නිසා ව්‍යාපාර සංවිධාන වර්ග ටික 10 වසර 3 වෙනි පාඩම මේකෙන් ඔයාලා බලන්න පේපර්ස් වල ආපු ඒවා. දෙවෙනි පේපර් එකේ ලකුණු 20 ප්‍රශ්නයක් තියෙනවා කේස් ස්ටඩීස් එකේ. ඒ 20 ප්‍රශ්නෙට අපි ලකුණු 20ම ගන්න විදිය. මේ ටික කරලා මේ කොටස් ටික කරාම රචනා ප්‍රශ්නයක් කේස් ස්ටඩීස් එකක් අරගෙන අන්න අපි උත්තර ලියන විදිය. එහෙමත් එකක් කරනවා. එතකොට ඔබට විභාගයට හොඳ සාර්ථක දැනුමක් අරගෙන යන්න පුළුවන් හොඳ ප්‍රතිඵලයකට. එහෙනම් පුතේ අපි ව්‍යාපාර සංවිධාන වර්ග ටික කතා කරා. පදනම් 3ක් ගැන කතා කරා. ඒකේ පළවෙනි වර්ගය තමයි තනිපුද්ගල ව්‍යාපාර. ඒකේ පැහැදිලිව නිර්වචනය, ඒකේ ලක්ෂණ අන්න අපි පැහැදිලිව පනතක් ඉගෙන ගත්තා. ඔය පනත් ටික ඉදිරියේදී හවුල් ව්‍යාපාරවලදීත් මම කතා කරනවා. ඒතර තනිපුද්ගල ව්‍යාපාරික ලියාපදිංචියට බලපාන එක පනතක් පැහැදිලිව පුතේ අපි ඉගෙන ගත්තා. මොකක්ද මේ පනත? ඔයාලට මතක ඇති මෙන්න මේ පනත. මෙන්න මේ පනත 1890 හවුල් ව්‍යාපාර මතක් වුණ එකපාරට 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. මේ පනත පුතේ අනිවාර්යෙන් ඔයාලා මං අද කියනවට ඔයාලා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර 5ක් අරන් බලන්න. ෆස්ට් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ බලන්න. තනිපුද්ගලයි හවුල් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ සහ නොවේ කියන එකට බලපාන ප්‍රධාන පනත තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. පැහැදිලිද? මේක පාඩමේ තියාගන්න.
අපි ඊළඟ සතියේ කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ හවුල් ව්‍යාපාර සහ සමාගම්. දැන් ඔයාට මේ වචන වල තේරුම් ටිකක් ඉගෙන ගත්තනේ. මේ වීඩියෝ එක නැවත නැවත බලන්න පුළුවන් ඉදිරි සතිවල. එතකොට ඔයා ඊළඟ දවසේ ලෑස්ති වෙනකොට වචන වල තේරුම් ටික තියෙනවනේ. ඒතර මම ආයේ ඒ ටික පැහැදිලි කරන්න ඕනේ නැහැ. වගකීම් අසීමිතයි කියන එක දන්නවා. නීතිමය පුද්ගලභාවයක් මොකක්ද කියන එක දන්නවා. ඇත නැත කියන්නේ මොකක්ද කියන එක දන්නවා. ඒ නිසා ඊළඟ දවසේ පොතේ අපි කතා කරමු එහෙනම් හවුල් ව්‍යාපාර සහ සමාගම් මීට වඩා වැඩි වෙලාවක් අපිට ගන්න පුළුවන් ලබන සතියේ ඔබ පදනමකට ඇවිල්ලා නම් ඔබ මාව විශ්වාස කරනවා ඔබට දැනුමක් ලැබුණා නම් මේ හරහා අපිත් එක්ක නැවත දිගට මම සම්බන්ධ වෙන්න පුළුවන්. සිකුරාදා බොහෝ දුරට පුතේ 3 ඉඳන් 5 වෙනකන් ගොඩාක් වෙලට කාලසටහන තියෙන්නේ භාස්කර් සබ්ජෙක්ට් ගොඩක් වෙලට කොමර්ස් එක තමයි අපි සිකුරාදාට දාගෙන තියෙන්නේ. හරි. එහෙමනම් පුතේ අපි අදට මෙතනින් අපි පාඩම අදට විතරක් අපි මෙහෙම නතර කරනවා. ඒකට හේතුව අපි තියරි සබ්ජෙක්ට් එකක් නිසා ඔබට අපහසුතාවයක් මොකද ඔබ ගෙදර ඉඳන් එකවර මේවා බලාගෙන ඉන්නකොට කොහොමද ඔබට අපහසුයි. ඔබ ඒතර ප්‍රශ්න රටාවන් ටිකක් හදාගන්න. ඊළඟ සතියේ ඔබට මේකෙන් තේරුමක් ඇති වෙනවා. මම අනිවාර්යෙන් දන්නවා ඒක. ඔබ මම විශ්වාස කරනවා. ඔබට දැනුමක් ලැබුණා ඇතයි කියලා. ඒ නිසා අපි ඉදිරි සතියේ හවුල් ව්‍යාපාර ගැන තමයි පටන් ගන්න තියෙන්නේ. සමාගම් ගැන. ඔයාලා 10 වසර ඉස්කෝලේ දීලා තියෙන පොත කියවලා බලන්න. ඉස්කෝලේ නෝට් එක තියෙනවා නම් සමහරට කියවලා බලන්න. ඒකත් එක්ක සූදානමකුත් එක්ක ඉන්න. එතකොට තව තියෙන ගැටලු निराකරණය කරගන්න. මේ ක්‍රමයට ඔබ ඉගෙන ගන්නවා කියන්නේ ඔබට පේන්න තියෙනවා, දකින්න තියෙනවා, ඇහෙන්න තියෙනවා. මේ මාධ්‍ය හරහා ඔබට ලොකු සේවයක් ලැබෙනවා. එහෙනම් පුතාලා අදට අපි මේ Earls Education Foundation මේ එකෙන් අපි සජීවී වැඩසටහන මෙතනින් නතර වෙනවා. එහෙනම් ඊළඟ සතිය අපි නැවත බලාපොරොත්තු වෙමු. එහෙනම් ඔබට සුබ දවසක්. ඊටාම පරිස්සමින් ඉන්න මේ කියවන්නේ.